අයිබෝන් සුබ දවසක්. අද දවසේත් අපි ඔන්න අපේ ඔන්ලයින් ක්ලාස් එක පටන් ගන්නවා. අපි කලින් දවසේ අවසානයේ කරේ ගඩොල් පාඩම අවසන් කරපු එක. ඒක තමයි චුට්ටි කොටසක් තියෙන ඇත්තටම ගඩොල් කණු ගැන කියලා දෙන්න ඕනේ. ඉතින් අපි කර හිටියේ ගඩොල් සම්බන්ධ විභාගයට ආපු ප්‍රශ්න සම්බන්ධයෙන් තමයි සාකච්ඡා කරගෙන හිටියේ. ඉතින් අපි අද දවසේ මේ දේවල් ටික ඉවර කරලා දාන්න ඕනේ. ඉතින් ළමයි papers පොතට එන්න paper පොතට එන්න ඔයගොල්ලන්ගේ ඒකේ ඔයා 2017 paper එකට එන්න ළමයි. හරි papers පොත් ටික ලෑස්ති කරගන්න 2017 paper එකට එන්න 2017 paper එක. ඒකේ තියෙනවා 36 වෙනි ගාන. 2017 පේපරේ MCQ 36 වෙනි ගානට එන 36 වෙනි ගාන. 36 වෙනි ගාන කරන්න පටන් ගන්න 36 වෙනි ගාන. 36 වෙනි ගාන. පෙරලා ගන්න ඉක්මනට. හරි. එතකොට 36 වෙනි ගානේ බලන්න ළමයි ගඩොල් ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. 2017 පේපරේ ගඩොල් MCQ එක ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙන්නේ. ඒකෙත් තියෙනවා ගඩොල් කොටස් ගැන. මම මේ ගඩොල් කොටස් වල විස්තරය අපේ ET free online class එකේ group එකට දාලා තියෙනවා. ඉතින් මේක බලා ගන්න. ඊට අමතරව මේ ෆොටෝ එක මම දැම්මේ ඔයගොල්ලන්ගේ අර අච්චු පොතක් තියෙනවනේ. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ගහ අන්න ඒකේ තියෙන ෆොටෝ එක තමයි ඔයගොල්ලන්ට දාලා තියෙන්නේ. ඉතින් ඒ පොත ඔයගොල්ලෝ ගාව ඇති. ඒකෙන් හොඳට ඒ රූප ටික බලා ගන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම ගඩොල් කොටස් ටික ඔයාගේ ෂෝට් නෝට් එකට දා ගන්නම ඕනේ. තේරෙනවද? ඒක වටිනාකම. මේ MCQ එකක් අහලා තියෙනවා. ඉතින් මොකක්ද උත්තරේ කියලා බලන්න. ඒකට 36 වෙනි එකට උත්තරේ මොකක්ද කියලා බලන්න. 36 වෙනි එකට උත්තරේ එන්නේ ඔය කැපිටල් A කියන්නේ ළමයි මයිටර් බාණ්ඩුව. මයිටර් බාණ්ඩුව. ඉතින් හිතන්න දෙයක් නැහැ. තනිකර කටපාඩම්ම තමයි මයිටර් බාණ්ඩුව. B කියන්නේ මොකද්ද? මහා බාණ්ඩුව. C කියන්නේ පට්ටම් භාගය. පට්ටම් භාගය. D කියන්නේ ආන බාණ්ඩුව. ඒ උත්තරේ 5 එන්නේ. උත්තරේ 5 ඉතින් මේක කොටසක්. අපි බලමු රචනාවල ගඩොල් සම්බන්ධයෙන් අහලා තියෙනවද කියලා මොන හරි. නැත. ගඩොල් සම්බන්ධයෙන් 2017 අහලා නැහැ ළමයි. 2018 MCQ බලමු. 2018 MCQ yes. Yeah. 2018 MCQ 16 වෙනි ගානට එන්න. 2018 MCQ 16 වෙනි ගාන. 2018 MCQ 16 වෙනි ගානට එන්න කරන්න පටන් ගන්න. ලේසි. පන් කරමු. ඔච්චර තියරි කරත් වැඩක් නැහැ ළමයි. පේපර්ස් කරන්න නැතුව හරි. ඉතින් මම කියලා දීපු තියරි එකකට අදාළ ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. මන්ට ගන්න උත්තරේ මොකක්ද කියලා. 2018 MCQ 16 වෙනි ප්‍රශ්නෙට උත්තරේ මොකක්ද කියලා බලන්නයි යන්නේ. ප්‍රශ්නේ කියව ගත්තොත් එහෙම බිත්ති ඉදිකිරීමේදී ගඩොල් භාවිතයට ගැනීමට පෙර බිල්ඩින් එකක් හදද්දී ගඩොල් අපි යොදා ගන්න පෙර ඒවා ජලය පොඟවා භාවිතා කිරීම අවශ්‍යයි. මම වාට කිව්වා අනිවාර්යෙන් ගඩොල් පිටියක් බදින්න කලින් මොකද කරන්න ඕනේ? ගඩොල් ටික වතුරේ ගිල්වලා පොඟවලා තියන්න ඕනේ. ඇයි කියලා අහනවා. හේතුව වන්නේ වියලි ගඩොල් මගින් සිමෙන්ති බදාමේ ඇති ජලය උරා ගැනීම වැළැක්වීම සඳහා මම වාට කිව්වා එහෙම ජලයේ ගඩොල ගිල්වලා තියන්නේ යන්නේ වතුර වලින් බඩ පුරවන්න. වතුර වලින් බඩ පිරෙව්වම සිමෙන්ති බදාමේ වතුර ටික ගඩොල් වලට උරා ගන්න බෑ. තමයි කේස් එක. හරිනේ. එතකොට එන්නේ උත්තරේ ළමයි 16ට 3. අපි බලමු 2018 රචනා මොන හරි තියෙනවද කියලා. රචනා ප්‍රශ්න රචනා yes තියෙනවා. අපි පොඩි කොටසකට තියෙන්නේ 2018 රචනා පෙරලගන්න පට ගාලා 2018 රචනා 9 වෙනි ප්‍රශ්නේ
2018 රචනාව 9 වෙනි ප්‍රශ්නේ. මේ papers නැති අය ඉන්නවනම් කියනවා PDF දාන්නම්. 2018 රචනාව 9 වෙනි ප්‍රශ්නේ B කොටසේ B කොටසේ B කොටසේ B කොටසේ B කොටසේ B කොටසේ රෝම ඉලක්කම් 2 B කොටසේ රෝම ඉලක්කම් 2 B කොටසේ රෝම ඉලක්කම් 2 කරන්න බෑ පඩගල් 2018 පේපරේ නැද්ද 2018 සාමාන්‍යයෙන් පාස් පේපර්ස් පොත්වල තියෙන 2019 20 තියෙන ඒවාත් තියෙනවා. ඔයගොල්ලෝ ගන්නව නම් මේ ඒව ගන්න. 2020 තියෙන පේපර් ඒවත් ගන්න. හරි. දන්න අය හදාගෙන යන්න මම එතකන් ගෲප් එකට දාන්නම් පේපරේ නැති අයට බලා ගන්න. 2018 hari oke hari ini mama group eකට දැම්මා මෙන්න මේක තමයි කරන්නේ ප්‍රශ්නේ තේරුම් ගන්න try කරන්න දැන් මේ කඩොල් වලට සම්බන්ධ තියරි කොටස් වෙන ප්‍රශ්නයක් අදට දාලා තමයි යහන්නේ. හරිද? අපි බලමු. දැන් මේකේ රෝම ඉලක්කම් දෙකේ උත්තරය දෙන්න කලින් අර මුලට එන්න ඕනේ. මේ ප්‍රශ්නෙම කියවන්න. කියව ගත්තොත් එහෙම ඉංග්‍රීසි බැමි ක්‍රමයට විත්ති ඉදි කිරීමට යෝජිත තනිමහල් නිවසක මැටි උළු සෙවිලි කළ වහලක පිය වූ යුග්ම දෙපළ වහලයකි. හරි අපිට වහල ගැන දැම්ම ඕනේ නැහැ. මේගොල්ලෝ කියනවා ඔය පෙන්නලා තියෙන්නේ බිල්ඩින් එකක සැනස්මක් ළමයි ප්ලෑන් එකක්. ඉතින් මේ විත්තිය බෙදලා තියෙනවා කියන්නේ ඉංග්‍රීසි බැම්මෙන්. හරි? ඕකේ. අපි යමු රෝම ඉලක්කම් දෙකට. කැපිටල් A. කැපිටල් A. හරි. කැපිටල් A මගින් පෙන්වා ඇති බිත්ති මුල්ලෙහි කැපිටල් A මගින් පෙන්වා ඇති බිත්ති මුල්ලෙහි එක ළඟ වරි දෙකක් සඳහා ගඩොල් එන්න ආකාරය මුල්ලෙහි එක් පැත්තකට ගඩොල් 4 බැගින් දිගට අඳින්න බිත්ති මුල්ලෙහි එක ළඟ වරි දෙකක් සඳහා ගඩොල් එන්න ආකාරය මුල්ලෙහි එක් පැත්තක ගඩොල් 4 බැගින් දිගට අඳින්න. හරිද? තේරුණාද වැඩි? ඒ කියන්නේ ඉංග්‍රීසි බැම්මක L මුල්ලක් අංශක 90ක මුල්ලක් අඳින්න කියලා කියන්නේ. ඉතින් අපි ඒව ඇඳා මතකද දන්නේ නැහැ. කමක් නැහැ මම ඉතින් ආයි ඇඳලා පෙන්නන්නම්. හරි. බලන්න. එතකොට මුලින්ම කරන්න ඕන මේ ෆ්‍රේම් එක ගහගන්න එක. ගඩොල් බැම්මේ ෆ්‍රේම් එක ගහගන්න එක තමයි මුලින්ම කරන්න ඕනේ. මේ විදිහට ෆ්‍රේම් එක ගහගන්න. හරි. ඉංග්‍රීසි බැම්මේ තියරි එක මොකද්ද මගේ ළමයි? ඉංග්‍රීසි බැම්මේ තියරි එක මොකද්ද? එක වරියක් බඩගල් එක වරියක් ඔලුගල්. හරි. එතකොට මම එක වරියක් බඩගල් වලින් බඳිනවා. ඔන්න බඩගලක් දැම්මා. ඔන්න බඩගල් වලින් බඳිනවා. මේක වැදගත් කාරණයක් කියලා මට පොඩි ඉද මත නිසා මේ මම තරම් අඳින්නේ පොඩ්ඩක් අහගන්න. ප්‍රශ්නට ආයි આવොත් මේක කියනවා එක් පැත්තකට ගඩොල් 4 බැගින් දිගට අඳින්න. එක් පැත්තකට ගඩොල් 4 බැගින් දිගට අඳින්න. 1යි 2යි 3යි 4යි. පුළුවන්. එක් පැත්තකට ගඩොල් 4 බැගින් අඳින්න. දෙක. ඊට පස්සේ මේ පැත්තට එමු. දැන් ඔයාලට තේරෙන්න ඕනේ මේ පැත්තෙන් බලන එක්කෙනෙක්ට බඩගල් මූණ පේන්නේ. මේ පැත්තෙන් බලන එක්කෙනෙක්ට මුලින්ම ඔලුගල් මූණ පේන්නේ. ඒ කියන්නේ ඔලුගල් වරියක් මේ පැත්තට තියෙනවා. ඊට පළවෙනි ඔලුගලට පස්සේ ළමයි ආනමාන්දුවක් දාන්න ඕනේ. ඊට පස්සේ දිගටම ඔලුගල දදා යන්න ඕනේ. තේරුණාද? එලෙසි දේවල්. මේක පළවෙනි වරිය. ඒතකොට නම් කරන්න ඕනේ මේක පළවන වරිය කියලා. ඊළඟට දෙවන වරිය අඳින්න යනවා. දෙවන වරිය අඳිද්දී
දෙවන වරිය අඳිනකොට පළවෙනි වරියේ මේ පැත්තට තිබ්බ බඩගල්. එහෙනම් දෙවන වරියේ මේ පැත්තට ඔලුගල් තියෙනවා. ඔලුගල් නම් පළවෙනි ඔලුගල්ට පස්සේ ආනපානදුවක් දාන්න ඕනේ. ඊට පස්සේ ඔලුගල් දදා යන්න ඕනේ. ගඩොල් හතරක් යන්න ඕනේ මේ පැත්තට නේ. ඊට පස්සේ මේ පැත්තට බඩගල් අයින් යන්න. මේ පැත්තට ගඩොල් හතරක් දාලා අඳින්න. ඔය විදිහට තමයි මේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්නේ. ඉතින් හරි ලේසියිනේ. ලකුණු කීයක් දීලා තියෙනවද බලන්නකෝ. ලකුණු 10ක් නේ අම්බෝ. ලකුණු 10ක් නේ. යෝග ගන්න බැරි නම් වැඩක් නැහැ. ලකුණු 10ක්. හරි නේද? මොනවද ප්‍රශ්න තියෙනවා මට මැසේජ් එකක් දාන්න. හරි ඊට පස්සේ 2018 ඉවරයි. අපි 2019 බලමු. පේපර්ස් නැති අය මැසේජ් එකක් දාලා ඉල්ලගන්න 2019. හරි මම 2019 PDF එකත් ඔයාලට පෙන්නන්නම්. ඒතකොට ලේසියිනේ වෙන්නේ. විනාඩියක් දෙන්න. හරි මේ තියෙන්නේ 2019 පේපරේ මේක නම් මට ළමයි කියවපු එකක් තියෙන්නේ මේ ඕල්ඩ් එකක්. එතකොට අපි බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා ප්‍රශ්න. හරි බලමු ගඩොල් සම්බන්ධ ප්‍රශ්න මොනවද තියෙන්නේ කියලා. ඉතින් දැන් මේක බලද්දි ඔයාලට තේරෙන්න ටිකක් වැඩිපුරම එන්නේ ඉලෙක්ට්‍රිකල් ඉලෙක්ට්‍රොනික වගේ ප්‍රශ්න තමයි එන්නේ වැඩිපුරම. ඒකට මහන්සි වෙන්න. තියෙනවනේ. අමිති. තියෙන බඩු තියෙන. හරි. ඉතින් මේ පේපර්ස් නැති අයටත් එක්ක මේ පෙන්නන්නේ. හරි ඉක්මනට මේ ප්‍රශ්නේ කියවලා මේකට උත්තරේ මට මැසේජ් කරන්න පටකාලා කට්ටියම. හරි PDF එක පේන්නේ නැත්නම් කියන්න. හරි අපි බලමු උත්තරේ. ගඩොල් වරි 4කින් බැඳි බැම්මක ත්‍රිමාන රූපයක් දැක්වෙනවා. ඔයාලට පේනවා දැන් මේ ගඩොල් බැම්ම වරි 4ක් තියෙනවා. වරි 4ක් තියෙනවා. මේක බඩගල් ආකාරයට තමයි බැඳලා තියෙන්නේ. බැම්ම පිළිබඳ තොරතුරු කීපයක් A සිට F දක්වා දැක්වෙනවා. නිවැරදි අහන්න. මේක ඉංග්‍රීසි බැම්මක් කියන එක වැරදින ළමයි. ඉංග්‍රීසි බැම්මක් කියලා කියන්න බෑ. ඒකට කැපිටල් A නැති උත්තර ගන්න ඕනේ. කැපිටල් A නැති උත්තර කිව්වම 3යි 5යි 4යි ගත හැකියි. අතිවැස්ම මෙහි දැක්වේ. අතිවැස්මක් කොහොමද දැක්වෙනව ඒක හරිනේ. ඊට පස්සේ බඩගල් වරි හා ඔලුගල් වරි දෙකම තියෙනවා. වැරදි. බඩගල් වරය ඔලුගල් වරය දෙකම තියෙනවා කියන එක වැරදි. C එන්න බෑ. C එන්න බෑ. ඒතර අපිට ඉතුරු වෙන්නේ 4යි 5යි කියන උත්තරය. ඉතින් 4යි 5යි දිහා බැලුවම D කොහොමද ගන්න පුළුවන් කියලා ඔයාලට පේනවා. එක් කෙලවරක් පඩිපැන්නුම සහිතව. පඩිපැන්නුමන්නේ තියෙන්නේ මේ පඩිපැන්නුමනේ. D හරිද කොහමද? E දෙකට හරි කියලා බලන්න ඕනේ. E බඩගල් වරිය පමණක් දිස්වේ. බඩගල් වරිය පමණක් දිස්වේ. F ආනබාන්දුවක් මෙහි යොදා ඇත. මෙහි ආනබාන්දුවක් නම් දාලා නෑ ළමයි. F ගන්න බෑ. උත්තරේ ඉන්නේ 4. හැබැයි මාකින් ස්කීම් එකේ මේකට all දීලා තියෙනවා. හරි. මාකින් ස්කීම් එකේ මේකට all දීලා තියෙනවා. කොහොම හරි කියලා දීලා තියෙනවා. හරි. ඒ මොකද කියන්න නම් හේතුව හිතා ගන්න අමාරුයි. හැබැයි අපිට උත්තර විදියට 4 වෙනි එක මෙතනදී ගන්න පුළුවන්. හරිද? ඊළඟට බලමු තව ගඩොල් සම්බන්ධ නම් ප්‍රශ්න නැහැ. අපි බලමු මේකේ රචනා ප්‍රශ්න රචනා හරියට දෙන්න. හරි දැන් ඔයාලට පේනවා ඇති මේ තියෙන 2019 රචනා සහ ව්‍යුහගත පේපරේ මේකේ
හරි මම ඔයාලට පොඩි දෙයක් කියන්නම් මේ බලන්න මේ විහිවගත පේපර් එකට ළමයි ඉස්සෙල්ලා ඉලෙක්ට්‍රොනික ඒවා ආවේ නැහැ. හරිද? ඉලෙක්ට්‍රොනික ඒවා ආවේ නැහැ. හැබැයි මේ බලන්න 2019 ඉඳලා ඉලෙක්ට්‍රොනික එන්න පටන් ගන්න තියෙනවා. මේ මෙතන ඉඳලා ඉලෙක්ට්‍රොනික එන්න පටන් ගන්න තියෙනවා. පේනවනේ. තාර්කික පරිපත ගැනත් අහලා තියෙන විහිවගතව. ගේට් ගැන. ඒක නිසා පුළුවන් තරම් ඉලෙක්ට්‍රොනික වලට ටිකක් බර දීලා ඉගෙන ගන්න. මට පේනවා මේ. හරි කඩොල් වල ප්‍රශ්නයක්. බිත්ති කපරාරු කිරීම ගැන තියෙනවා ආමෙතේ. කමන්නේ අපිට මේකේ උත්තරයක් තියෙන හින්දා හොඳයි කතා කරගන්න පුළුවන්. මේ බං. ප්‍රශ්නේ තමයි ළමයි ගඩොල් තෝරා ගැනීමේදී ඒවායේ ගුණාත්මකභාවය තහවුරු කර ගැනීම සඳහා සලකා බැලිය යුතු සාධක දෙකක් සඳහන් කරන්න. ගඩොලක් තෝරා ගන්නකොට බිත්ති බඳින්න ඒකේ ගුණාත්මකභාවය ගැන අපි හිතන්න දෙපේ. නේද? ඒකේ ක්වොලිටි එක ගැන අපි හිතන්න දෙපේ. SLS ප්‍රමිතියට අදාළද කියලා හිතන්න දෙපේ. එතකොට හිතන්න ඕන කාරණා මොනවද අපි කතා කරා ඒවා? හොඳින් පිළිස්සී තිබීම, ඍජුදාර සහිත වීම, ඍජුදාර සහිත වෙනවා කියන්නේ හරියටම ඝන කාව්‍යයක් වගේ තියෙන්න ඕන. නිවැරදි මිනුම් තියෙන්න ඕනේ SLS ප්‍රමිතියට අදාළ. ලෝහ ගැටන හඬ නිකුත් කරන්න ඕනේ. වර්ණය ගැන හිතන්න ඕනේ අපි. ජල අවශෝෂණ ප්‍රතිශතය ගැන හිතන්න ඕනේ. හැඩය ගැන හිතන්න ඕනේ. ඔලුගල් මුහුණත බිමට පස් වෙනසේ මීටර් 1.2ක උසක සිට අතහැරියට කඩල නොකඩෙන්න ඕනේ. අපි මේව ටික ලිව්වා SLS ප්‍රමිතිය යුතු ගඩොලක ලක්ෂණ විදියට. ඒකම තමයි ලියන්න තියෙන්නේ. බලන්නකො ලකුණු 10ක් හම්බෙනවනේ. නේ ලකුණු 10ක්. හරිද? ඊට පස්සේ මොකක්ද කියන්නේ? ගුණාත්මක බඩගල් බැම්මක් බැඳීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙල. අමුද්‍රව්‍ය ආයුධ සහ උපකරණ සහිත විස්තර කරන්න. මේ බලන්න. කියන්නේ මේ ප්‍රැක්ටිකල් එක කරන්න ඇටි අහන්න. හරි. අපි බඩගල් බැම්මක් බඳිද්දි මොකද කරන්න ඕනේ කියලා. බාන ක්‍රියාපිළිවෙල. අමුද්‍රව්‍ය වල ගුණාත්මක බව ගැන සඳහන් කරන්න කියලා අපිට මේ ප්‍රශ්නේ අහනවා. එතකොට අපි කියන්න ඕනේ ගඩොල පොඟවා ගන්න ඕනේ. මුලින්ම මේ වැඩේ කරන්න කලින් ගඩොල පොඟවා ගන්න ඕනේ. ඊට පස්සේ නියමිත මිශ්‍රණ අනුපාතයට බදාම හදා ගන්න ඕනේ සිමෙන්ති වැලි බදාමේ. මිනුම් අණුව පළමු ගඩොල් වරිය ඇතිරීම සිද්ධ කරන්න ඕනේ. හරි. පළමු වරිය අතුරන්න ඕනේ. ඒක තමයි ක්‍රියාපිළිවෙල. එතකොට මේකේ කියනවා ඊළඟට ගඩොල් වරියේ තිරස් මට්ටම පරීක්ෂා කරන්න ඕනේ. මතක තියාගන්න ඔයා ප්‍රැක්ටිකල් එකේදීත් මේ දේවල් කරන්න ඕනේ. හරි බදාමේ හදා ගන්න ඕනේ. බදාමේ නම් ගොඩක් වෙලාවට සිමෙන්ති දෙන්නේ නැහැ. පිටි බදාමයක් තමයි ප්‍රැක්ටිකල් එකේ දෙන්නේ. කොහොමද තමයි ගඩොල පොඟව ගන්න ඕනේ. හරි ඊට පස්සේ පළවෙනි වරිය අතුරලා ඉවර වෙලා ඒ ගඩොල් වරියේ තිරස් මට්ටම පරීක්ෂා කරන්න ඕනේ. තිරස්ද කියලා ඔක්කොම ගඩොල් ටික එකම මට්ටමේ තියනවාද කියලා පරීක්ෂා කරන්න ඕනේ. ඒකට අපිට ස්පිරිතු ලෙවල් එක පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ බැම්මේ ඍජුකෝණී බව පරීක්ෂා කරන්න ඕනේ. අංශ 90ට තියනවාද කියලා බලන්න ඕනේ. ඊට පස්සේ සිරස් සහ තිරස් බව පරීක්ෂා කරමින් දෙවන වරිය අතුරන්න ඕනේ. ගඩොල් භාගයේ අතිවැස්ම අනුව ගඩොල් වරිය අතුරන්න ඕනේ. දැක්කද? එහෙනම් අතිවැස්ම ඉතා වැදගත්. අතිවැස්ම හරියට තියෙන්න ඕනේ. ඊට පස්සේ එකවර බැඳිය හැකි උස ප්‍රමාණය දක්වා බැම්ම බැඳීම. දැන් සාමාන්‍යයෙන් බඩගල් බැම්මක් බඳිනකොට අපි මීටර් 3ක් වගේ තමයි උපරිම බඳින්නේ. හරි. ඒ ගානට බඳින්න ඕනේ. નિયમિત පරතරෙන් කුළු නිදි කරන්න ඕනේ. yes. ගඩොල් බඩගල් බැම්මක් බඳිද්දි මීටර් 3න් 3ට කණු ගහන්න ඕනේ. පුහුණු ශ්‍රමිකයන් යොදා ගන්න කියලා කියනවා. අමුද්‍රව්‍ය විදියට කඩොල් බැඳුම් කාරක ඒ කියන්නේ සිමෙන්ති වෙනතම් මැටි වෙනතම් හුණු බදාමයක් ගන්න පුළුවන්. ඒ වගේම සියුම් සමහර වැලි පාවිච්චි කරන්න ඕනේ මේ බැම්ම බඳිද්දි. උපකරණ විදියට අපිට ගන්න පුළුවන් දේවල් තමයි පෙදරේරු හැන්ද, මුළු මට්ටම් මේ මම මේ කියන දේවල් සම්බන්ධයෙන් මොන හරි දන්නේ නැති උපාංගයක් තියෙනවා නම් මට මැසේජ් එකක් දාලා තියන්න. ඒකේ ෆොටෝ එකක් මම ගෲප් එකට දාන්නම්. මුළු මට්ටම් මිනුම් පටි ඒ කියන්නේ ටේප් එකක් ඕනේ. කුස්තානම අපිට උස බලා ගන්න. ළඹේ සහ මැකිලිය, උදැල්ල, සබල, තාච්චි, බදාම ලෑල්ල, පලංචි, ස්පිරිතු ලෙවලේ, මට්ටම් ධාරය, මට්ටම් ලීය, නූල. ඔය සියල්ලම අපිට අවශ්‍ය කරනවා හොඳ ක්වොලිටියට බැම්මක් බැඳ ගන්න. පැහැදිලිනේ? එතකොට 2019 ඔන්න ඔය ප්‍රශ්නේ තමයි අහලා තියෙන්නේ. ලකුණු කීයක් දෙනවද බලමු මේකට. සම්පූර්ණ ලකුණු ළමයි කීයද දීලා තියෙන්නේ? දෙක බෙගින් 6යි 7ට 10ක් දීලා තියෙනවා නේ. ඕකේ.
ඔන්න 2019 ප්‍රශ්නෙත් ඉවරයි. අපි 2020 බලමු. විනාඩියක් දෙන්න. බලමු අපි 2021 බලමු. තව විනාඩි 9කින් විතර කට් වෙන සම්බන්ධ වෙන්න පන්න ලින්ක් එකෙන්ම. මේ තියෙන්නේ 2020 පේපරේ 2020 පේපරේ උඩ අපි බලමු මේකේ අපිට ගඩොල් සම්බන්ධ ප්‍රශ්න ඇවිල්ලා තියෙනවද කියලා. බිම්මැනුමින් නම් ඇවිල්ලා තියෙනවා ප්‍රශ්න. කසල කළමනාකරණය ඇවිල්ලා තියෙනවා ජලපයිතුනේ. ඇවිල්ලා තියෙනවා කොන්ක්‍රීට් ගැන ඇවිල්ලා තියෙනවා කොන්ක්‍රීට් කොහොමද වෙනවා. පෙකුලාසි ගැන අහලා තියෙනවා. මේති. මෙන්න තියෙනවා. 9 වෙනි එක. මෙතන ගඩොල් සම්බන්ධ ප්‍රශ්නය. එන ලේසි ප්‍රශ්නයක්. බලන්න මොකක්ද ඔකට උත්තරේ කියලා. උත්තරේ බලන්න මම මොකක්ද කියලා. හරි උත්තරේ හොයාගත්තද? SLS ප්‍රමිතිය අනුව ඉංජිනේරු ගඩොලක දිග සහ අනෙකුත් අදාළ මාන නිවැරදිව සම්බන්ධ වන්නේ. මම ඔයාලට කියලා දුන්නා. ගඩොලක දිග හොයන්නේ කොහොමද? ගඩොලක දිග හොයන්නේ කොහොමද? ගඩොලේ පළල දෙකෙන් වැඩි කරලා ඒකට කුස්තුර ඝනකම එකතු කරන්න. ඒ තමයි ක්‍රමය. හරි ගඩොලක දිග හොයන්නේ ගඩොලේ පළල දෙකෙන් වැඩි කරලා ඒකට කුස්තුර ඝනකම කියන මිලිමීටර් 10 එකතු කරන්න. එතකොට ගඩොලේ දිග එනවා. එහෙනම් උත්තරේ 1. හරිද? උත්තරේ 1. අපි බලමු රචනා ප්‍රශ්න. මේ තියෙන්නේ රචනා සිවිල් එක. මේකේ දොර ජනෙල් ගැන අහලා තියෙනවා. ඊට පස්සේ වාරයන් ගැන අහලා තියෙනවා. දොර ඔළුවස්වල් ගැන අහලා තියෙනවා. සම්මත ආලෝක තලය ගැන අහලා තියෙනවා. මනුබිල් ගැන අහලා තියෙනවා. කසල කළමනාකරණය ගැන අහලා තියෙනවා. ඒ ටික තමයි තියෙන්නේ ගඩොල් ගැන අහලා නැහැ ළම. හරිද? ඕකේ. හරි. එතකොට 20 පේපරේ විදිහට තමයි අහලා තියෙන්නේ 21 වංගාව තියෙනවා ඔයගොල්ලෝ ගාව තියෙනවද දන්නේ නැහැ. ඉතින් ඒකේ PDF එකක් නම් මට හම්බෙලා නැහැ 21 තාම මවුලට මේකේ ෆොටෝස් එවන්නම්. 21 පේපරේ මම ගෲප් එකට දාන්න. ඒකේ ළමයි මම ඒකේ ප්‍රශ්නේ දාලම කියන්නම්කො නැත්නම් මම මේ කිව්වට වැඩක් වෙන්නේ නැහැ. මම 2021 පේපරේ ආපු ප්‍රශ්නේ ෆොටෝ එක අපේ ගෲප් එකට දාන්නම්. ඊට පස්සේ අපි ඒක ගෲප් එක ඇතුලේ සාකච්ඡා කරමු කොහොමද වෙන්නේ කියලා. හරි. ඉතින් ඔන්න ගඩොල් සම්බන්ධ ප්‍රශ්නක් කරා. හැබැයි ගඩොල් තා චූටි කොටසක් ඉතුරුයි. ඒ තමයි ගඩොල් කණු කුළුණු ගැන. හරි. මම මේක මැකුවේ නෑ. මෙන්න මේ කාරණේ මම මැකුවේ නැහැ. මේ කාරණේ මම මැකුවේ නැහැ. හරිද? මේ කාරණේ මම මැකුවේ නැහැ. ඔයගලන්ට පේනවා මෙන්න මෙතන නිකන් අමුතු කතන්දරයක් තියෙනවා. අමුතු කතන්දරයක්. මේ ළමයි මේ පාඩම අයිති වෙන්නේ ප්‍රතිරෝධ කියන පාඩම. ප්‍රතිරෝධ. හරිද? ප්‍රතිරෝධ කියන්නේ 12 වසරේ පාඩමක්. ඉලෙක්ට්‍රිකල් එක. ඉතින් මම ඒවත් ඉස්සරහට කරනවා මේ ෆ්‍රී ඔන්ලයින් ක්ලාස් එකේ. ඉතින් දිගටම රැඳී සිටින්න. මේක නම් කියන්නේ මේ පාට අනුව ප්‍රතිරෝධයේ අගය කොහොමද හොයන්නේ කියලා යහන්න. හරි. ඒක ගැන දැන් හිතන්න යන්න එපා. මම හිතන්දී මාට මේක ලස්සනට විස්තර කරලා දෙන්නම්. හරි ළමයි. එහෙනම් අපේ නෝට් එක ගන්න අපේ පොත ගන්න. අරගෙන ලියන්න මෙහෙම ගඩොල් කුළුණු. ගඩොල් කුළුණු. ගඩොල් කුළුණු කියලා ලියන්න. හරිද? මෙන්න මෙහෙම ලියන්න. කියලා මේ විදිහට chart එක දාන්න. ගඩොල් කුළුණු. හරි දැන් තව ටිකකින් කට් වෙනවා සම්බන්ධ වෙන්න. එතකොට ගඩොල් කුළුණු දැන් ගඩොල් වලින් බිත් විතරක් නෙමෙයි බදින්නේ කණු ගහනවා. කණු ගහනවා. එතකොට මේ කණු තුන් ආකාරයක් තියෙනවා. එකක් තමයි ගඩොලක පළල සහිත තනි කුළුණු කියලා જાතියක් තියෙනවා. තව තියෙනවා ගඩොල් එකහමාරක් පළල තනි කුළුණු. ඊට පස්සේ තව තියෙනවා
ගඩොල් දෙකක් පළල තනි කුළුණු කියලා જાතියක් තියෙනවා. හරි. එතකොට ගඩොල් කුළුණු ඔය විදිහට තුනක්. ඒ වගේම මේ ගඩොල් කුළුණු කියන එක ළමයි තව ප්‍රධාන ආකාර දෙකකට කඩන්න පුළුවන්. මේ ගඩොල් කුළුණු කියන එක තව ප්‍රධාන ආකාර දෙකකට කඩන්න පුළුවන්. එකක් තමයි තනි කුළුණු අනිත් එක යාකල කුළුණු. හරිද? ගඩොල් කුළුණු මගේ ළමයි ඉන්නේ කොටස් දෙකකට කඩන්න පුළුවන් තනි කුළුණු සහ යාකල කුළුණු කියලා. තනි කුළුණු කියලා කියන්නේ ඒගොල්ලෝ තනියම ඉන්නේ. කාත් එක්කවත් දැයි හොඳයියක් කාත් එක්කවත් ගෑවිලාවක් නැහැ. තනි කුළුණු. උදාහරණයක් විදිහට ඇන්දොත් එහෙම හිතන්න මේ ස්ලැබ් එකක් තියෙනවා. මේ ස්ලැබ් එක දරාගෙන ඉන්නවා කණු. දැකලා තියෙනව ඕන තරම්. ස්ලැබ් එක දරාගෙන ඉන්නවා කණු. මේ නම් මං කියන්නේ කොන්ක්‍රීට් කණු. ඒතර මේ කොන්ක්‍රීට් කණු තනියෙන් ඉන්නේ. ඒක තාම සපෝට් එකක් නැහැ තනියම ඉන්නේ. තනියෙන්. ඒ කියන්නේ තනි කුළුණු කියලා. එතකොට ගඩොල් වලින් මේක හැදුවා නම් ඒක ගඩොල් වලින් හදපු තනි කුළුණක්. හරි. ඔන්න ඒ තනි කුළුණු තමයි වර්ග වෙන්නේ මේ විදිහට තුනකට. හරි. ඒගොල්ලෝ වෙන් කළ කුළුණු කියලා ඒගොල්ලන්ට කියනවා. යාකල කුළුණු කියන්නේ යාකල කුළුණු කියන්නේ මෙන්න මේ වගේ වගේ. යාකල කුළුණු කියන්නේ මේ වගේ වගේ. දැක්කද? මේ කණුව. මේ කණුව තාප්පෙත් එක්ක සෙට් වෙලා ඉන්නේ. මේ කණුව තාප්පෙත් එක්ක සෙට් වෙලා ඉන්නේ. ඒතකොට මොකක්ද ඒකේ තියෙන වාසිය? තාප්පේ හයිය වැඩි වෙනවා. කණුව හින්දා තාප්පේ හයිය වැඩි වෙනවා. තාප්පේ නිසා කණුව හයිය වැඩි වෙනවා. මේක කියන්නේ යාකල කුළුණු කියන්නේ. ඒක මතක තියාගන්න. හරි මේවත් දාගන්න පටන් දාගන්න. එහෙනම් ගඩොල් කුළුණු ආකාර දෙකයි ප්‍රධාන තනි කුළුණු සහ යාකල කුළුණු. ඒ තනි කුළුණු කොටස් තුනකට කැඩෙනවා. ගඩොලක පළල සහිත තනි කුළුණු, ගඩොල් එකහමාරක් පළල තනි කුළුණු, ගඩොල් දෙකක් පළල තනි කුළුණු කියලා ඔන්නෝම කැඩෙනවා. ඉතින් මේකට දාලා මේ වැඳ ගන්න. මේකට දාලා මේ වැඳ ගන්න. මම විනාඩියක් දෙන්නම් පට ගාලා ඔය ටික දාගන්න ඉක්මනට. හරි නේද? ඊට පස්සේ මේ කුළුණු ටික කොහොමද ඇදෙන්නේ කියලා පොඩ්ඩක් බලමු නේ. කුළුණු ටික ඇතුලේ හැටි බලන්න ඉතින්. මුලින්ම ග්‍රන්ට් කියලා දෙනවා කොහේද ගඩොලක පල්ල සහිත තනි කුළුණක් හදන්නේ කියලා. මේකනේ කුළුණ කියලා කියන්නේ මේක තමයි කණුව නේ. මේ 3D අඳින්නේ 3D කණුවක් අඳින්නේ. හරිනේ. මේ 3D කණුවක් අඳින්නේ. මේ 3D කණුව උනත් හැදෙන්නේ කොහොමද? වරියක් 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 ඔන්නෝ. වරින් වලින් හැදෙන්නේ. පේලි 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 වලින් කණුව හැදෙන්නේ. හරි. එතකොට මේ එක වරියක් කොහොමද අපි යොදාගන්නේ? මෙන්න මෙහෙමයි. මෙන්න එක වරියක්. ගඩොල් දෙකක් කොයි විදිහට කියන්නේ? මෙන්න අනිත් වරිය. එහෙනම් මේ ගඩොල් කණුවේ එක වරියක් මේ වරිය මේ විදිහට සෙට් කරන්නේ මේ වරිය මේ විදිහට සෙට් කරන්නේ. දැක්කද? දැන් තුන්වෙනි වරිය ආයි මේ විදිහට හතරවෙනි වරිය ආයි මේ විදිහට. ඕන තමයි සෙට් කරන්නේ. එහෙම සෙට් කරාම ඊට පස්සේ ගඩොලක පල්ල සහිත තනි කුළුණු කියන තැනින් නැවැත්තුනේ. ගඩොලක පල්ල සහිත තනි කුළුණු මෙන්න මේ විදිහට තමයි අපි වරි ටික මෙහෙම බැඳගෙන යන්නේ. පළවෙනි වරිය මේ විදිහට දාන්නේ. දාලා දැක්ක. දෙවෙනි වරිය මේ විදිහට දාන්නේ. එතකොට මෙන්න මේ වරි දෙක මේ උඩින් බැලුවම පේන හැටි උඩින් බැලුවම පේන හැටි. මේකෙන් 3D එක. තුන්වෙනි වරිය මෙහෙම. හතරවෙනි වරිය මෙහෙම. ඔන්නෝම තමයි වරි ටික එන්නේ. එනවද? එතකොට මේක අන්න කොහොමද? පට ගාලා ඉඳගෙන මාත් එක්ක. පට ගාලා ඉඳගෙන. දැන් ඒ තනි කුළුණේ වරි දෙක ඇඳුත් මෙහෙම. හරි. මෙන්න මේ විදිහට එක වරියක්. මෙතන ගඩොල් 1 2 3 4 5. ඊට පස්සේ අනිත් වරිය මේ විදිහට. හරි. අනිත් වරිය මේ විදිහට. ඒතර මේක තමයි
gadol එකමාරක් පල්ල තනි කුණු මේකේ වරි දෙක. એટલે මේ වරි දෙක පාවිච්චි කරලා අපි කණු අදින්නේ කොහොමද කියලා බලමු. මේ වරි දෙක පාවිච්චි කරලා කණු අදිනවා. මේ තියෙන කණුව අර කණුව 3D එක 3D එක වෙන වරි ටික එනකොළනේ වරි ටික අන්න පළවෙනි වරිය මේක ඒක කොහොමද මෙතන සෙට් වෙන්නේ? මේක සෙට් වෙනවා මෙන්න මේ විදිහට. හිතලා බලන්න. හරි. මෙන්න මේ මූණ තමයි ඇන්දේ. මෙතන තියෙන මූණ තමයි මෙතන තියෙන්නේ. මෙන්න මේ ටික තමයි මෙතන තියෙන්නේ. තේරුණාද? ඊට පස්සේ මේක දාන්නේ කොහොමද වල? මේක දාද්දි මෙන්න මේ දෙන්න පිටිපැස්සට යනවා. ඒතකොට මේ දෙන්න පේන්නේ නැහැ. මෙන්න මේ මූණවල තුන පේනවා. ඔන්න ඔහොම. මෙන්න මෙතන ලයින් එක පේන ඔන්න ඔහොම. ඔය දෙක තමයි යන්නේ. ටිකක් කල්පනා කරලා බලන්න මොකක්ද මේ වෙන්නේ කියලා. දැක්කද? මෙන්න මේ විදිහට තමයි gadol මුලුම හැදෙන්නේ. අපට කාලා දාගන්න. අපට ළඟට තියෙන්නේ කවුද? ළඟට ඉන්නේ gadol දෙකක් පල්ල තනි කුණු. gadol දෙකක් පල්ල තනි කුණු. එයාගේ එක වරියක් මෙන්න මෙහෙම එන්නේ. මේ බලන්න. එයාගේ එක වරියක් මෙන්න මෙහෙම එන්නේ. ඔහොම. ඔන්න ඔහොම. මේවා පාට කරන්නේ මොනවාද? ආන බාන්දු. මේ තියෙනවා මේ වර්ගය දිහා උඩින් බැලුවම පේන හැටි. ඒක උඩින් බැලුවාට පේනවා gadolak ආන බාන්දුවක් gadolak ආන බාන්දුවක් gadolak. gadolak ආන බාන්දුවක් gadolak ආන ඔන්න ඔහොම. හරි. ඊට පස්සේ මේ එක වරියක් නේ. මේ උඩින් දාන ඊළඟ වරිය කොහොමද එන්නේ? මේ උඩින් දාන ඊළඟ වරිය මෙහෙම එන්නේ. on 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 ඔහොම එන්නේ. on ඔහොම එන්නේ. දැක්කද? මේක මේ අතර දැම්මා ඊළඟ එක මේ අතර දැම්මා. මෙහෙම දැම්මා කොහොමද දැම්මා? කොහොම මාරු කර කර දාන්න. තේරෙනවද? તો අපි බලමු කොහොමද මේ gadol දෙකක් පල්ල සයිඩ් තනි කුණේ 3D රූපේ. 3D රූපෙන් දෙන්නේ කියලා. මෙන්න තියෙනවා වරි ටික. මෙන්න පුතේ වරි ටික. මෙන්න තියෙනවා. හරි. මේ විදිහටයි එන්නේ. වරි ටික. මොනවද? ඊපස්සේ මේ පැත්ත බැලුවාම ඔහොම 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 අපිට කලින්ද ඔහොම 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 අන්න ඔහොම දැක්කද? මේ තියෙන 3D රූපේ ලස්සනයි. මේ තියෙන 3D රූපේ මේක තමයි gadol දෙකක් පල්ලසයි තනකොළු. ඉතින් ඕක අහන්න පුළුවන් ඈ. තාම අහලා තිබ්බේ නෑ. මොකද දැක්කා. අනු ගැන මුකුත් අහලා තිබ්බේ නෑ. ඒ ඕගොල්ලන් විභාගෙදි අහයි. ඒ නිසා මේක වැදගත් කොටසක් පුළුවන් කරගන්න. ඉතින් දැන් මම අලුත් පාඩමක් පටන් ගන්න යන්නේ. ඒ තමයි කර්මාන්ත ආරක්ෂාව සේෆ්ටි පාඩම. කර්මාන්ත ආරක්ෂාව කියන කොටස. මේක කරනම් කර්මාන්ත ආරක්ෂාව මම මේක ගැන පොඩ්ඩක් ඔයාලට ඉස්සෙල්ලා මේ පොඩි පින්තූර වගේ පෙන්නලා හිටියනම් හොඳයි කියලා හිතුණා මේ කර්මාන්ත ආරක්ෂාව සම්බන්ධයෙන් පොඩි පින්තූර ටිකක් බලන්න. මේ තියෙන ළමයි අපි සාමාන්‍යයෙන් වර්ක්ෂොප් එකක වැඩ කරද්දී යම් කර්මාන්ත ශාලාවක වැඩ කරනකොට අපි අනිවාර්යයෙන්ම අපේ ආරක්ෂාව ගැන හිතන්නම ඕනේ. දැන් මෙතන බලන්න මේ කෙනෙක් ලේත් මැෂින් එකක යම් වැඩක් කරනවා. මේ ලේත් මැෂින් එකේ තියෙනවා කැරකෙන කොටස්. ඒ උනාට පේනවා මෙයා බ්‍රෙස්ලට් එකක් දාගෙන ඉන්නවා. හරි. එතන මොකද වෙන්නේ? ඕක ඇදිලා ගිහිල්ලා මැෂින් එකත් එක්ක සෙට් වෙන්න පුළුවන්. එනේ මැෂින් එකට ඔක අහු වෙන්න පුළුවන්. ඒකට ඉතින් අපරාධයි. කොහොතත් යන්න පුළුවන් ඒත් එක්ක මේක කැඩලා යනවා. හරි. ඒක නිසා කිසිම වෙලාවක අපි වර්ක්ෂොප් එක මැෂින් එක වැඩ කරද්දී කිසිම වෙලාවක මේ වගේ ආභරණ පළඳින්නේ නැත. ඊට පස්සේ ඔයාලට පේනවා
මෙතනත් දැන් මේ කෙල්ල සම්පූර්ණයෙන්ම වැරදි ඉන්න විදිය. දැන් කොණ්ඩේ කඩාගෙන ඉන්නේ නෑ ළමයි අපි වර්ක්ෂොප් එකක ඉන්නකොට. මේ මම කියන දේවල් ඇහෙන්නේ නැත්නම් කියන්න. හරි. එතකොට ඔයාලට පේනවා මේ මෙයා වර්ක්ෂොප් එකේ කොණ්ඩේ කඩාගෙන ඉන්නවා. සපුරා වැරදි. ඒ කියන්නේ එක්ක මැරෙන්න බලාගෙන ඇවිල්ලා තියෙන්නේ. හරිද? දැන් මේ වගේ කැරකෙන කොටසක් තියෙන තැනකදී කොණ්ඩේ කඩන් ඉන්නේ කොණ්ඩේ පේනවනේ මේ අහුවෙලා තියෙනවා පේනවනේ මැෂින් එකට. ආයෙත් බඩු හැව් වෙනවා මේ මවුනොත් එහෙම හිතලා බලන්න මොකද වෙන්නේ කියලා. ඒක සම්පූර්ණයෙන්ම කොණ්ඩේ දිගට තියෙනවා නම් ඒ කොණ්ඩ ගැට ගහගෙන ආවරණය කරගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ මේ තියෙන්නේ වර්ක්ෂොප් එකක අපි වැඩ කරනකොට යම් බරක් අපිට උස්සන්න වුණොත් මට පේනවා මෙහෙම යකඩ බටයක් එක බරයි ඒක උස්සන්න වුණොත් අපි මෙන්න මේ චේන් බොලොක්ක තමයි පාවිච්චි කරන්නේ. මේකට කියනවා චේන් බොලොක් චේන් බොලොක්කේ. මේ චේන් බොලොක්ක පාවිච්චි කළා තමයි අපි උස්සන්නේ. ඉතින් එතකොට අපිට කිසිම අනතුරක් ඇඟට වේදනාවක් දැනෙන්නේ නැහැ. ඊළඟට පාඩ පේනවා මෙන්න මෙතන අමුතු බෝඩ් එකක්. මේකට අපි කියන්නේ සෙවණැලි පුවරුව කියලා. මොකද මේ ෆොටෝස් ටික පෙන්වුවායින් පස්සේ මම කියලා දෙද්දිවට තේරෙනවා වැඩි වෙනවා. ඒකයි මම කලින් පොඩ්ඩක් පෙන්නන්න. මේකට කියන ළමයි සෙවණැලි පුවරුව කියලා. පාඩ පේනවා මේකේ එක එක උපකරණ උපාංග ගොඩාරියක් තියෙනවනේ. නේද? මේ නියනවල් ඊට පස්සේ ඇලන් කී හරි ඒ වගේ දේවල් ගොඩක් තියෙනවා. ඉතින් මෙහෙම බෝඩ් එකක් තිබ්බම අපිට මේ අපේ උපාංග අඳුන ගන්න පුළුවන් තියනවද නැද්ද කියලා සහ පිළිවෙලකට තියන්න පුළුවන්. මම මේ බෝඩ් එක ගැන වෙනම කියන්නම් පාඩමේදී. ඊළඟට ඔයාලට පේනවා මේකේ යම් පුද්ගලයෝ දෙන්නෙක් බැරල් එකක් උස්සනවා. ඉතින් ඔය බැරල් එක උස්සන්න ඔය වගේ ඇඳුමක් ඕනේද? නේ? yes අනිවාර්යෙන්ම ඕනේ. මොකද මේ බැරල් එක උස්සද්දී මේකේ මේ බැරල් එකේ කිමිකල් තියෙනවා. ඒතකොට මේ කිමිකල් වර්ග ඇඟට හැලෙන්න පුළුවන්. ඒකට ඇඟට හානියක් වෙන්න පුළුවන්. ඒතකොට මේ වගේ කිට් එකක් අනිවාර්යෙන් පළඳින්න ඕනේ. ඒ වගේම මේ ගොගල්ස් දාලා තියෙනවාට පේනවා ඇස් වලට ආවරණ දාලා තියෙනවා ගොගල්ස් දාන්න ඕනේ ඇස් ආවරණය කරන්න. ඉතින් මේ වගේ සේෆ්ටි දේවල් අපි පළඳින්න ඕනේ අනිවාර්යෙන්ම අපි කරන රාජකාරියට ගැලපෙන්න. ඕකේ. ඊට මේ රූපේ බලන්න. මේක ඔයාලට පේනවා එක පුද්ගලයෙක් මේ ඩ්‍රිල් මැෂින් එකක් එක්ක වැඩ කරනවා. එතකොට මේ ඩ්‍රිල් මැෂින් එක වැඩ කරද්දි ළමයි කිසිම වෙලාවක මේ ටිකක් අර බුරුල් ලොකුවට තියෙන ඇඳුම් අපි අඳින්නේ නැහැ. ඔයාලට පේනවා ඇඳුම ඇදිලා ගිහිල්ලා තියෙනවා. එතකොට ඔය වගේ වෙලාවකදී මාර ස්පීඩ් එකෙන් මේ ඩ්‍රිල් මැෂින් එක කැරකෙද්දි ඇඳුමත් මාර ස්පීඩ් එකෙන් ඇදිලා යනවා. එතකොට අපිට හිතා ගන්න බැරි වෙනවා කොහොමද මේක ඕෆ් කරගන්නේ කියලා. ඒ නිසා මේවා මේ වගේ ඇඳුම් අපි පළඳින්නේ නැහැ. හරිද? ඊළඟට හරි මේ රූපේ පේනවද කියලා මට පොඩි මැසේජ් එකක් දාන්න කට්ටිය. මේ රූපේ පේනවද කියලා? මේක පේනවද කියලා මැසේජ් එකක් දාන්න. සා මං කියන ඒවා පැහැදිලිව ඇහෙනවද කියලා මැසේජ් එකක් දාන්න. ඕකේ. හරි. දැන් මේ තියෙන සිම්බල් කීපයක් සංකේත කීපයක් මේ සාමාන්‍ය අපි වර්ක්ෂොප් එකක වැඩ කරනකොට හෝ වර්ක්ෂොප් එකක වැඩ කරනකොට හෝ එහෙම නැත්නම් සයිට් එකක අලුතෙන් බිල්ඩින් එකක් හදන තැනක වැඩ කරද්දි ළමයි මෙන්න මේ වගේ සංකේත මේ සිම්බල් ඒ අදාළ ස්ථානයේ ගහලා තියෙනවා. ඒ ගහලා තියෙන්නේ ඔක බලලා සතුටු වෙන්නේ නෙමෙයි. ඕකේ තියෙන දේවල් කරන්න කියලා කියන්නේ. සිම්බල් එකේ සඳහන් වෙන දේවල් කරන්න. එහෙම කරේ නැත්නම් ඔයාට අනිවාර්යෙන් ගෙදර යද්දී වෙන පුද්ගලයෙක් විදිහට යන්න පුළුවන්. හරිද? අනිවාර්ය අනතුරක් වෙනවා. හරිද? දැන් ඒතකොට මේ පළවෙනි එක හරි මම මේ වගේ කීපයක් තියෙනවා මම පටගාලා කියාගෙන යන්නම්. මෙතන ඔයාලට පේනවා එක පුද්ගලයෙක් මොකද්ද කන්නඩ දෙකක් දාගෙන ඉන්නවා. ඒතර මේ කණ්ණාඩි නෙමෙයි මේවට ගොගල්ස් කියලායි අපි කියන්නේ. ගොගල්ස් කියලා කියන්නේ. එතකොට ඇස් ආවරණ පළඳින්න කියලයි මේ සංකේතේ තේරුම. ඇස් ආවරණ පළඳින්න. එම් පැලැන්දුවේ නැත්තම් අනිවාර්යෙන් ඔයාට හානියක් වෙනවා වගේ ඇස් දෙකට. ඒ අදාළ ස්ථානට ගියා. ඒකයි තේරුම. දැන් මේකේ තේරුම මොකද්ද? හරි.
හරි දැන් මම මේකේ තේරුම තමයි ආරක්ෂිතව හිස් ආවරණ පළඳින්න. මේකේ තේරුම ආරක්ෂිත කන්න ආවරණ පළඳින්න. හරි ඊට පස්සේ මේකේ මාස්ක් එකක් දාන්න. රූප පේන්නේ නැහැ. රූප පේන්නේ නැහැ. කොහොම විනාඩියක් එනවා. විනාඩියක් දෙන්න. දැන් පේනවද? මට මැසේජ් එකක් දාන්න මේ දැන් මේක පේනවද කියලා. මේක පේනවද මේක? දැන් පේන්නපු එක. හරි. ඕකේ. මේ තියෙන්නේ අපි සාමාන්‍යයෙන් සයිට් එකක වැඩ කරනකොට පළඳින්න ඕනේ දේවල්. සයිට් එකක වේවා වර්ක්ෂොප් එකක වේවා වැඩ කරද්දී පළඳින්න ඕනේ දේවල්. මේ හොඳට මතක තියාගන්න මේවට අපි කියන්නේ ආරක්ෂිත ආවරණ කියලා. ආරක්ෂිත ඇඳුම් පැළඳුම්. මේවා හැබැයි අපි කරන රාජකාරියට වෙනස් ළමයි. කියන්නේ බිල්ඩින් එකක් හදන සයිට් එකකදී අඳින ඇඳුම් වෙනයි. හරි ඊට පස්සේ සමහරක් යකඩ වැඩ කරන වර්ක්ෂොප් එකක වැඩ කරද්දී වෙනයි. හරිද? ඊට පස්සේ කෙමිකල් වැඩ කටයුත්තක් කරනකොට වෙනම ඇඳුමක් තියෙනවා. ඒතකොට ඒ ඇඳුම වෙනස් වෙනවා අපි කරන රාජකාරිය හැටියට. තේරුණානේ? දැන් මෙතන තියෙන්නේ මේ hard hat කියලා කියන්නේ මේ තියෙන්නේ safety helmet එකක් ඇත්තටම. safety helmet එකක්. ඒක පළඳින්න ඕනේ අපි. මෙතන මේ පෙන්නන දින goggles ආරක්ෂිත ඇස් ආවරණ, මේ gloves කියන්නේ ආරක්ෂිත අත් ආවරණ. මේ අත් ආවරණ වෙනස් වෙනවා අපි කරන රාජකාරියත් එක්ක. මේ goggles උත් වෙනස් වෙනවා අපි කරන රාජකාරියත් එක්ක. high visibility vest එකක්. ඔයගොල්ලෝ දැකලා සමහරක් වෙලාවට ඔය පාරවල් හදනකොට මෙන්න මේ වගේ ඇඳුමක් ඇඳගෙන ඉන්නවා දිලිසෙන එක. පාරවල් හදන අය. මොකද ඈතට වාහන වලට පේන්න එතන එක්කෙනෙක් ඉන්නවා කියලා. හරි. ඊට පස්සේ boots අපි එහෙම නැත්නම් මේවට කියන්න පුළුවන් safety shoes කියලා. ඒවා අපි අනිවාර්යෙන් පළඳින්න ඕනේ. ඊට පස්සේ මේ තියෙන ආරක්ෂිත කන්න ආවරණ මේ තියෙන්නේ ආරක්ෂිත ඇස් ආවරණ. දැන් වට පේනවා මේක පුද්ගලෙක් ඉන්නවා. වෙනසකට තියෙන යා මෙතන මාස්ක් එකක් දාගෙන ඉන්නවා. ටිකක් දුමක් තියෙන ඩස්ට් එකක් තියෙන තැනක වැඩ කරනවා වෙන්න පුළුවන්. ඒ තමයි high visibility vest එක. මේ තියෙන ආරක්ෂිත ඇඳුම් පැළඳුම්. ඔයගොල්ලෝ මේවා ගොඩක් වෙලාවට දකින්න ඇති ෆිල්ම් වල එහෙම. ලංකාවේ ෆිල්ම් වල නම් නෙමෙයි ලංකාවේ මුකුත් පේන්නේ නැහැ. සාමාන්‍යයෙන් හොඳ ෆිල්ම් එකක් බලද්දී ඔයගොල්ලෝ දැකලා ඇති මේ වගේ ආරක්ෂිත ඇඳුම් පැළඳුම් පළඳගෙන ඉන්නවා කට්ටිය. හරි. ඊට පස්සේ ඕකේ හරි. ඊළඟට මේකත් පේනවා නේද? පේනවා ඇති මේක. පේන්නේ නැත්නම් මැසේජ් එකක් දාන්න. හරි. දැන් ඔයාලට පේනවා මෙතන මේ පුද්ගලයෙක් යන්ත්‍රයකට අසු වෙලා ඉන්නවා. හරි. ඉතින් ඔය වගේ ඇදිලා යනවේ. අයි සෙල්ලම් නැහැ. ඇදිලා ගියොත් එහෙම ඒ වෙලේම හිත හදා ගන්න තමයි තියෙන්නේ. හරි. ඒකින්ද සමහරක් වෙලාවට දැන් මේ මැෂින් එක වැඩ කරද්දී අපි අනිවාර්යෙන් දැනගන්න ඕනේ ඔය වගේ මැෂින් ඕෆ් කරගන්නේ කොහොමද කියලා. තේරෙනවද? සමහර මැෂින් තියෙන ඕෆ් වෙන්න වෙලාව යනවා. හිමීට කැරකි දා ඕෆ් වෙන්නේ. හැබැයි මේ හැම මැෂින් එකකටම තියෙනවා එමර්ජන්සි ස්ටොප් එකක්. එමර්ජන්සි ස්ටොප් බටන් එකක්. ඒ බටන් එක ගැහුවම ඩක් ගාලා නවතිනවා ආයි. හරිද? පට ගාලා නවතිනවා. ඒ එමර්ජන්සි අවස්ථාවක, හදිසි අවස්ථාවක ගහන්න තියෙන්නේ බටන් එක. ඒව ගැහුවම පට ගාලා ඕෆ් කරගන්න පුළුවන්. ඉතින් අපි මැෂින් එක ගැන දන්නේ නැතුව කොහොමද ඒවා කරන්නේ? ඒ නිසා අපි මොන මැෂින් එකක් එක්ක වැඩ කරනකොට වර්ක්ෂොප් එකක මේ මැෂින් එක ගැන හරි දැනුවත් බවක් තියෙන්න ඕනේ. ඊළඟට මේ නා වර්ක්ෂොප් එකනේ මේ කොහෙද මේ?
warehouse එකක්. එතකොට ඒ warehouse වල ළමයි මේ වගේ forklift පාවිච්චි වෙනවා. බර උස්සගෙන එහෙට මෙහෙට යන්නේ forklift වල අපේ warehouse ඇතුලේ. ඒ forklift එකේ පුද්ගලයාට සමහරකට මේ බඩු පටව ගත්තම ඉස්සරහින් එක්කෙනා පේන්නේ නැහැ. සමහරකට පිටිපස්සින් අය පේන්නේ නැහැ. හරිද? එතකොට ඉතින් ඔය වගේ අනතුරු වෙන්න පුළුවන් පරිස්සමෙන් වැඩ කරන්න ඕනේ වැඩ කරද්දී. ඊට පස්සේ මේ තියෙන්නේ අපේ ග්‍රයින්ඩර් එකක්. අපි මේකට ඇන්ගල් ග්‍රයින්ඩ් එකක් කියලා කියනවා. මේක නිමැදුම් යන්ත්‍රය කියලාත් අපි මේවට කියනවා. ඉතින් මේකෙන් කරන්නේ යම් යකඩ කුෂ්ඨයක් ෆිනිෂින් කරගන්න එක. ඔයාලට පේනවා මේ වගේ ගිනි පුපුරු විසික් වෙනවා. වර්ක්ෂොප් එක මේ වගේ වැඩ කරන්න වෙනවා. මේ ගිනි පුපුරු නිකමට හරි පැහැකට ගියොත් ඉවරයි ඉතින්. හරි. ඇඟට වැදුනම පොඩ්ඩක් පිච්චෙනවා. ඒ නිසා අපි මේ වගේ වැඩ කරද්දී ඔෆිස් කිට් ගහගෙන යන්නේ නැහැ ළම. මේකට වෙනම ඕවරෝල් එකක් කියලා ඇඳුමක් තියෙනවා. ඒ ඇඳුම ඇඳ ගන්න ඕනේ. සාමාන්‍යයෙන් පෝට් එකේ වැඩ කරනකොට ලෝස්ටා කියලා කම්පැනි තියෙන ඒවල වැඩ කරනකොට කොල්ලෝ කියලා නෑ හැමෝම ඕවරෝල් එක අඳින්න ඕනේ. ඒක ඉන්ජිනියර්ස්ලා පවා ඉන්නේ ඕවරෝල් ඇඳගෙන. විශේෂයෙන්ම පෝට් එකේ. හරි ඉන්ජිනියර් කියලා නෑ ටෙක්නීෂියන් කියලා නෑ ලේබර් කියලා නෑ හැමෝම ඕවරෝල් එක අඳින්න ඕනේ. මොකද ඒ හැම තැනක වර්ක්ෂොප් තියෙන ඉතින් හොඳ සැලරි ඒ වුණාට. ඔෆිස් කිට් එක ඇඳෙන්නේ නැති වුණාට හොඳ සැලරි එකක් හම්බ වෙන ඔෆිස් කිට් අඳින අයට වඩා. එතකොට මේ මොකද්ද ඉතින් එහෙම ඕවරෝල් ඇඳම මේ ගිනි පුපුර ඔක්කොම ඕවරෝල් එකට තමයි වදින්නේ. ඒකට පිච්චෙනවා නම් ඕවරෝල් එක පිච්චේ. පැහැදිලිද? ඒ වගේ මෙවන මේ ග්ලව්ස් එක මේ අල්ලගෙන ඉන්න ග්ලව්ස් එක අනිත් ග්ලව්ස් වගේ නෙමෙයි වෙනස්. පේනවනේ? ප්‍රශ්න තියෙනවා නම් අහන්න. යස් සාමයේ තියෙන ළමයි. මේකට තමයි මම කිව්වේ අපේ එමර්ජන්සි ස්ටොප් ස්විච් එක. දැකලා තියෙනවද දන්නේ නැහැ. emergency stop button එක මේ. හරි මේ රතු පාට කොටස ඩක් ගාලා හයියෙන් ගහන්න ඕනේ. ගොඩක් කියන්නේ පණ දාලා ගහන්න ඕනේ. මේකට ගහපු ගමන් මෙයා පට ගාලා ඔෆ් කරනවා. yes මේ තියෙන්නේ අපි කැරකෙන කොටස් තියෙන තැන්වල මැෂින් වල කැරකෙන කොටස් තියෙන තැන්වල අතපය දාන්න ලෑස්ති වෙන්න එපා. yes මේ තියෙන්නේ හොඳ අදහසක් මේකෙන් දෙනවා අපිට. අපි සාමාන්‍ය වර්ක්ෂොප් එකක වැඩ කරද්දී වර්ක්ෂොප් වල ඇවිදිද්දී මේ කිසිම වෙලාවක ඔය ටයි කෝඩ් දාගෙන අපි යන්නේ නැහැ. මොකද පේනවනේ හොඳ උදාහරණයක් නිකමට හරි මැෂින් එකට ඇතුළේ ගියොත් බෙල්ලත් එක්කම ගහලා යනවා. හරිද? ඊළඟට මම ප්‍රශ්න තියෙනවා නම් අහන්න. හරිද ළමයි? ඊට පස්සේ විනාඩි 6කින් කට් වෙනව සම්බන්ධ වෙන්න. ඕකේ. මෙන්න මේකත් අපිට ඉතා වැදගත් රූපයක් අපේ මේ පාඩමට. මේවා දැක්කයින් පස්සේ මට කියලා දෙද්දි හරි ලේසි ඔයගොල්ලන්ට. ඔයාලා තේරුම් ගන්නත් හරි ලේසි. මේවට කියන්නේ ළමයි පලංචි. එහෙම නැත්නම් ස්කැෆෝල්ඩින්. පලංචි. හැබැයි අපි සයිට් වලට ගියාම ජොබ් එකට ගියාම පලංචි කියලා කියන අඩුයි ස්කැෆෝල්ඩින් සෙට් එකක් කියලා තමයි සාමාන්‍යයෙන් කියන්නේ. එතකොට මෙතන ස්කැෆෝල්ඩින් සෙට් කීපයක් ගහලා උඩට හදාගෙන තියෙනවා. මේ ස්කැෆෝල්ඩින් උස වැඩි වෙදි ළමයි වැනෙන්න වගේ බලනවා. මම මේවට නැගලා තියෙන නිසා මම මේ කියන්නේ මම අත්දැකීම තියෙන නිසා. ඉතින් වැනෙන්න බලනවා ඒක නිසා මේ වැනිලා වැටෙන්න පුළුවන් සමානක් කියලා උඩ ඉන්න අය. එතකොට සපෝට් එකට තමයි මෙන්න මෙහෙම මේ දෙපැත්තට කණු ගහලා තියෙන්නේ. හතර පැත්තට මේක කණු ගහලා තියෙනවා සපෝට් එකට. ඊට අමතරව මෙන්න මේ යට මේ මවුස් එක පේනවා ඇති. මේ යට රෝද තියෙනවා. අපි ඒවට කියන්නේ කැස්ටර් වීල් කියලා. ඒ රෝද සෙට් කරායින් පස්සේ අපිට මේ මුළු ස්කැෆෝල්ඩින් එකම තල්ලු කරගෙන මෙහි යත හැකියි. ඊට අමතරව දැන් මේ පුද්ගලයා ඉන්නේ මෙන්න මේ හරියේ. ඉතින් එතනට වෙනකන් නැග ගන්නත් මේගොල්ලෝ පොඩි ඉනිමගක් සෙට් කරලා තියෙනවා. ඒ වගේම මේ උඩ ඉන්න එක්කෙනාගේ ආරක්ෂාවට එයා වැටෙනවට ඔයාලට පේනද මෙන්න මේම හරහට යකඩ පොළු ගහලා තියෙනවා. ඒ උඩ ඉන්න එක්කෙනාට වැඩ කරද්දි බිමට වැටෙන්නේ නැති වෙන්න. ඒත් එක්කම මතක තියාගත යුතුයි මේ උඩ ඉන්න එක්කෙනා අනිවාර්යෙන්ම බඳ පටි පාවිච්චි කරන්න ඕනේ. ඒ බඳ පටියේ කොටස තමන්ගේ ඉනටද අනෙක් කොටස මේ කණුවටද සම්බන්ධ කරගන්න ඕනේ. එතකොට වැටෙනකොට එහෙම මුකුත් කියන්නේ බිමට වැටෙන්නේ නැහැ. ස්කැෆෝල්ඩින් එකේ එල්ලි එල්ලි ඉන්න පුළුවන්. මේ දින මාම කෙනෙක් ස්කැෆෝල්ඩින් එක සෙට් කරන ආකාරයේ පලංචි. මේ තියෙන්නේ නා ඉන්දියාවේ පලංචි. ඒව නම් ඉතින් තේරුමක්ම නැහැ. හරි. ඕවා කිසිම ප්‍රමිතියක් නැහැ ඉතින්. පේනවනේ. yes. හරි.
ඒ වගේම මේ ඉනිමඟක් බිත්තියකට හේතු කරන්න ඕනේ විදියක් තියෙනවා ළමයි. මම ඒක ගැන පාඩමේදී කියන්න. හරි. මේ පේනවනේ වැරදි. මේ තියෙන්නේ මං කිව්වේ මේ අපි පලංචි වල වැඩ කරද්දී මේ පුද්ගලයා බඳපටියක් අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕනේ. මේ බඳපටියේ කොටසක් මේ කණු වලට සම්බන්ධ කරන්න ඕනේ ආරක්ෂාව සඳහා. ඊට පස්සේ මේ ස්කැෆෝල්ඩින් පේනවනේ මේ වටේට කව එකක් ගහලා තියෙනවා පේනවනේ වැටෙනවට. ඕකේ. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඊළඟට සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ පාරේ යනකොට අලුතෙන් බිල්ඩින් එකක් හදන තැනක් දැක්කොත් එහෙම ඔයාලට මෙන්න මේ වගේ රූපයක් මේ වගේ බෝඩ් එකක් බලා ගන්න පුළුවන්. පොඩ්ඩක් දැන් අද ඉඳලවත් පාරේ කොට යනකොට උඩ මේ අලුත් සයිට් එකක් හදද්දි පොඩ්ඩක් ඒ වටේ කොට කැරකිලා බලන්න මොනවද තියෙන්නේ කියලා. ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් සයිට් සේෆ්ටි කියන්නේ අදාළ සයිට් එකේ ආරක්ෂාව සඳහා තමයි නම් විස්තර කීපයක් දීලා තියෙන්නේ. ඒගොල්ලෝ දීලා තියෙන construction work in progress construction වැඩක් මෙහි කරනවා. කියන්නේ පොඩි අවදානමක් තියෙනවා ආරක්ෂාව සම්බන්ධයෙන්. ඒ නිසා ඒගොල්ලෝ කියනවා කිසිම වෙලාවක unauthorized entry කිසි වෙලාවක අවසරයක් නැතුව එන්න එපා ඇතුළට. එහෙම එන්න දෙන්නේ නැහැ සාමාන්‍යයෙන් සයිට් එකකට. සයිට් එකට කවුරු හරි ආවොත් හෙල්මට් එක දාගෙන ඇවිද ඉන්න ඕනේ. හෙල්මට් නැතුව ඉන්න බෑ. හරි. ඒ වගේම පොඩි ළමයින්ට සෙල්ලම් කරන්න ඒවා ඉන්න එපා කියලා තියෙනවා. safety helmet must be worn. අනිවාර්යෙන් safety helmet එකක් පළඳින්න ඕනේ. ඒ වගේම safety boots අනිවාර්යෙන් සයිට් එකක දාන්න ඕනේ. හරි. all drivers and visitors must report to the site office. ඒව නම් ආරක්ෂාවට සම්බන්ධ නැහැ. ඉතින් ඔන්න ඔය වගේ විස්තරයක් දෙනවා. හරි. මම මේ බටේ ගැන පොඩ්ඩක් පස්සේ කියන්නම්. ඊට කලින් මෙතනට එන්නම්. තව විනාඩි එකමාරකින් කට් වෙලාමයි නැව සම්බන්ධ වෙන්න. ඉතින් මේ තියෙන්නේ හදිස්සිය හරි ගින්නක් හටගත්තොත් ඔයා කරන්න ඕනේ වැඩ. මම මේක අපේ ක්ලාස් වල මොනතරම් පෙන්නලා තියෙනවා. හදිසි ගින්නක් හටගත්තොත් මොකද ඔයගොල්ලෝ කරන්න ඕනේ? දැන් ඕනම වර්ක්ෂොප් එකක මොනම තැනක ගින්නක් හට ගන්න පුළුවන්. ඒතකොට මේ පාඩමේ ගින්නීම් සම්බන්ධයෙන් අපිට ඉගෙන ගන්න තියෙනවා. කියනවා පළවෙනි එක හදිසිය ගින්නක් හටගත්තොත් නිදාගෙන ඉන්න පුද්ගලයන්ව ඇහැරවන්න ෆයර් කියලා කෑ ගහලා ඇහැරවන්න. ඒක තමයි කරන්න. අනිත් අයට ඇලර්ට් එකක් දෙන්න. ඒගොල්ලෝ දැනුවත් කරන්න. ඒ වගේම පඩිපෙල් පාවිච්චි කරන්න කියලා කියනවා. කිසිම වෙලාවක ගින්නක් හටගත්තොත් තමයි එලෙවේටර්ස් එහෙම නැත්නම් අපි කියන ලිෆ්ට් කියලා ලිෆ්ට් පාවිච්චි කරන්න එපා. අනිවාර්යෙන් පඩිපෙලක් පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම අනිවාර්යෙන්ම ගින්නක් හටගත්තම ඔයා පුළුවන් තරම් බිම බඩ ගාගෙන තමයි යන්න ඕනේ. හරිද? يعني පුළුවන් තරම් පහත් වෙලා යන්න. නැත්නම් උඩ දුම රැඳෙනවා. දුම කෙනෙක් උඩට ගලාගෙන යන එකක් නේ. ඒකට ඔයා හිටගෙන ගියොත් ඔයාට උස්ම ගන්න අමාරුයි. ඊට පස්සේ අනිවාර්යෙන්ම 911 කියන්නේ නා වෙන රටක එකක් වෙන්නේ නැත්නම් අපි 119 ගහලා හදිසි ඇමතුමාංශයට කතා කරලා විස්තරය දෙන්න ඕනේ. ඒ වගේම මේ break the glass එතකොට අපිට alarm එක ගහ ගන්න පුළුවන් fire alarm එක. ඒව ගහලා කට්ටිය දැනුවත් කරන්න ඕනේ. ඒ වගේම දැන් කට් වුණාම ළමයි රෙකෝඩින් එක කන්වර්ට් වෙන්න ටිකක් වෙලා යයි. ඒකට පොඩක් රැඳී සිටින්න. ඒ කන්වර්ට් එක හරි ගිය ගමන් මම WhatsApp message එක දාන්නම්. එතකොට සම්බන්ධ වෙන්න. හරි ක්ලාස් එකත් එක්ක රැඳී ඉන්න දිගටම. ඊට පස්සේ මෙතන කියනවා get the fire extinguisher. fire extinguisher කියන්නේ ගිනි හරි. ඉතින් අපිම රැඳී හිටියා. හොඳයි. අපි බලමු සේෆ්ටි වල තව චුට්ටි ෆොටෝ කීපයක් තියෙනවා. ඒ ටික මම පෙන්නලම ඉන්නම්. ඒකට අපිට වැඩි ලේසි. yes අපි කතා කරේ ෆයර් සම්බන්ධයෙන් කතා කරේ. ෆයර් සිස්ටම් ගැන. හරි. මෙතන තමයි අපි කතා කර හිටියේ. ඉතින් අපි මම කිව්වා නොකල යුතු දේවල් කීපයක් ඉගෙන ගත්තොත් එහෙම. ඒ වගේ නොකල යුතු ප්‍රධාන අනිත් කාරණේ තමයි එලෙවේටර්ස්. කියන්නේ ලිෆ්ට් පාවිච්චි කරන්න එපා කිසිම වෙලාවක. හරි හොඳට මතක තියාගන්න. ලිෆ්ට් පාවිච්චි කරන්න එපා. හරිද?
ඊට පස්සේ කිසි වෙලාවක සෙල්ෆි එක ගහ ෆොටෝ එක ගහ ඉන්න එපා ගෙනිගත්ත වෙලාවක. ඉතින් කොට ඉවරයි. හරි. ඊළඟට ළමයි ඔයගොල්ලෝ දැකලා ඇති මේක නම් අපිට සබ්ජෙක්ට් එකේ නැහැ. මම මේ පොඩි දෙයක් කියන්නේ. ඔයගොල්ලෝ දැකලා ඇති මේ වගේ දේවල් සමහරක් වෙලාවට තිලක වර්ධනය ගියාම රෙදි කඩේකට ගියාම වගේ තැනකදී සිවිලිමේ මේ වගේ කෑලි ගහලා තියෙන ඔයගොල්ලෝ දැකලා ඇති. මේවට කියන්නේ අපි ස්මෝක් ඩිටෙක්ටර්ස් කියලා. ස්මෝක් ඩිටෙක්ටර්ස්. ඒ කියන්නේ දුම සෙන්ස් කරන එක. දැන් ගිනි ගත්තොත් එහෙම දුමක් හට ගන්නවනේ. ඒක දුමක් හට ගන්න ගින්නක් හට ගත්තොත් නේ. එහෙනම් දුම තියනවා කියන්නේ ගින්න තියෙනවා. එහෙනම් මෙයා මොකද කරන්නේ? දුම අඳුනගෙන දුම අඳුන ගන්නවා. දුමක් තියනවා කියන්නේ ගින්දරක් තියනවා කියලා දැනගෙන පට ගාලා වතුර ගන්නවා. ඒක තමයි මෙයා කරන්නේ. මෙයා සෙන්ස් කරන එක තමයි කරන්නේ ගින්නක් ඔන්න හටගත්තා කියලා. පැහැදිලිනේ? මේ තියන්නේ මොනවද මේවට කියන්නේ? ස්ප්‍රින්ක්ලර්. ෆයර් ස්ප්‍රින්ක්ලර්. ඉතින් මේවා තමයි ළමයි ඔයගොල්ලෝ ෆිල්ම් වල එහෙම දැකලා ඇති මොකක් හරි ගින්නක් හටගත්තම එක පාටම වතුර ගහනවා. උඩින් සිවිලිම ගාවි. මේ තියෙන ඒවා. හරි. මෙතන ඔයාලට පේන රතු පාට බල්බ් එකක්. එතකොට දැන් ගින්නක් හටගත්තම ඒ ගින්නේ රස්නෙට මේ බල්බ් එක පුපුරනවා. පිපුරුවෙන් පස්සේ අපිට පේන්නේ නැති වුණාට මේක උඩින් තියෙන්නේ බට ලයින් එකක්. ප්‍රෙෂර් කරපු පීනට් ලක් කරපු බට ලයින් එකක් තියෙන්නේ. එතකොට මේ බට වලින් එන වතුර ටික මේක දිගේ මෙහෙම පල්ලෙහාට එනවා. ඇවිල්ලා මෙන්න මෙතන තියෙන මේ රවුම් කොටසක් ඒකට වදිනවා. වැදුනයින් පස්සේ තමයි ස්ප්‍රේ වෙලා වගේ වැටෙන්නේ. හරිද? yes. මේව නම් මේදී පේනද මේ බට ලයින් එක ස්ප්‍රින්ක්ලර් එක. ඒ වගේම ඊළඟට ඔයගොල්ලෝ දැනගන්න ඕන එක තමයි ගින්නක් හට ගන්න නම් ඔක්සිජන් ඕනේ, තාපයක් ඕනේ, ගිනි ගන්නාසුළු ද්‍රව්‍යයක් ඕනේ. මේ තුන් දෙනා නැත්තම් ලොවෙත් ගින්දරක් හටගන්නේ නැහැ. මේ තුන් දෙනා ඉන්න ඕනේ. ඊට පස්සේ මේ තියෙන ළමයි අපිට මේවත් ගැන ඉගෙන ගන්න තියෙනවා. මේ තියෙන fire extinguisher එහෙම නැත්නම් ප්‍රාථමික ගිනි නිවන උපකරණ කියලා අපි මේවට කියන්නේ. ප්‍රාථමික ගිනි නිවන උපකරණ. පොඩි ගින්නක් හටගත්තයින් පස්සේ මෙන්න මේ ගිනි නිවන උපකරණ අරගෙන ගිහිල්ලා දුවලා ගිහිල්ලා ස්ප්‍රේ කරන්නයි තියෙන්නේ. එතකොට ගින්න නිවෙනවා. දැන් මේක නම් වෝටර් කියලා ගහලා තියෙනවා. ඒකේ තේරුම මේ ටැංකිය ඇතුලේ වතුර පුරවලා තියෙන්නේ. ඊට අමතරව කාබන් ඩයොක්සයිඩ් තියෙන ඒවා තියෙනවා, පවුඩර් තියෙන ඒවා තියෙනවා, ෆෝම් තියෙන ගින්න උපකරණ තියෙනවා, වතුර තියෙන ඒවා තියෙනවා. එහෙමම ඉතින් කේක් ඒවා තියෙනවා මම කියලා දෙන්නම්. හරි. එතකොට මේ fire extinguisher එකක් කොහොමද පාවිච්චි කරන්නේ? ඒකදී ඔයා කරන්න ඕන දේ තමයි මේ අපේ ගින්න උපකරණය බිත්ති එක එල්ලලා තියෙන්නේ. ඒක ගලවගෙන ඒ අදාළ ගින්න වල තැනට දුවන්න ඕනේ. දුවලා මෙන්න මෙතන මේ කොටසේ පොඩි තියෙනවා මේ පින් එකක් වගේ එකක්. ඒ පින් එක අපි ඇදලා දාන්න ඕනේ. ඒ පින් එක ඇදලා දැම්මෙන් පස්සේ තමයි අපිට මේ විදියට මේ කොටස තද කරන්න පුළුවන්. මිරි කන්න පුළුවන් මෙහෙම. නැත්තම් බෑ. ඒතකොට මෙහෙම තද කරනවත් එක්කම මොකද වෙන්නේ? මේක ඇතුලේ තියෙන ඒ ගින්නියම් ද්‍රව්‍ය මේ හෝස් එක හරහා ඇවිල්ලා ස්ප්‍රේ වෙනවා. මේ තියෙන පුල් පින් එක අදින්න ඊට පස්සේ ගිනි ගන්න තැනට ඒම් කරන්න. ටිකක් අඩි 6ක් විතර පස්සේ ඉඳලා ඒම් කරන්න කියලා කියන්නේ. ඊට පස්සේ මිරිකලා දාන්න අර අල්ලන කොටස. එතකොට ස්ප්‍රේ වෙනවා. එතකොට අපිට ගින්න අතු ගාලා දාන්න පුළුවන්. ඒත් එක්කම මෙන්න මේ chart එක ඉතාම වැදගත්. මේව මම ඔයාලට ලියවන්න. මෙතන තියෙනවා ගිනි උපකරණ වර්ග කිහිපයක්. ජල ගින්නීවනය, පෙන ගින්නීවනය, ABC powder, carbon dioxide, wet chemical නේ, wet chemical මේ වගේ ගින්නි උපකරණ කිහිපයක් තියෙනවා. ඒතර මේ ගින්නි උපකරණ මගින් හැම ගින්නක්ම නිවන්න බෑ. ඔයා හිතන ඇති ගින්නක් කියන්නේ එකම එකක් නේ කියලා. එහෙම නැහැ. ගින්නවල් වර්ග කීපයක් තියෙනවා. ගිනි වර්ග කීපයක් තියෙනවා. A ශ්‍රේණියේ ගිනි, B ශ්‍රේණියේ ගිනි, C ශ්‍රේණියේ ගිනි, E ශ්‍රේණියේ ගිනි, F ශ්‍රේණියේ ගිනි කියලා ගිනි වර්ග කීපයක් තියෙනවා. හරිද? ඒ ගිනි වර්ග ඇති වෙන්නේ එක එක දේවල් වලින්. දර වලින් ඇති වෙනවා.
මොන හරි පෙට්‍රල් වලින් ඇති වෙන ගින්නක්. ඒක වෙනම ගිනි જાතියක්. ඊට පස්සේ ගෑස් එකක් අපේ LP ගෑස් එකක් ගිනි ගත්තොත් ඒක වෙනම જાතික ගින්නක්. ඊට පස්සේ කරන්ට් ලයින් එකක් ගිනි ගත්තොත් ඒක වෙනම જાතික ගින්නක්. ඒ වගේ තියෙනවා. ඒතකොට ගින්නෙන් ගින්න වෙනස්. ඒතකොට වෙනස් වෙච්ච ගිනි නිවන්න වෙනස් වෙච්ච උපකරණ මේ ෆයර් එක්ස්ටින්ගුෂර් අවශ්‍යයි. මතක තියාගන්න වතුරෙන් හැම ගින්නක්ම නිවන්න බෑ ළමයි. එහෙනම් දැන් මේ chart එකේ හැටියට වතුරෙන් නිවන්න පුළුවන් මොනවාද? ඒ ශ්‍රේණියේ ගින්නක් විතරයි. කියන්නේ දර, කොළ, ඇඳුම්, රබර් කෑලි ඔය වගේ දේවල් තමයි වතුර වලින් නිවන්න පුළුවන්. පැහැදිලිද? මම මේක ගැන ඉස්සරහට කියන්නම්. ඊළඟට හරිනේ. ඕකේ. ඊළඟට බලමු තව එකක් කොහෙද තිබ්බා. මේ තියෙන සාමාන්‍ය ඔය ෆයර් සිස්ටම් එකක්. ෆයර් සිස්ටම් එකේ හැටි. ඒක පොඩ්ඩක් බලලා තියාගන්න මම බෝඩ් එකට ඇවිල්ලා කියලා දෙන්නම්. හරි. ඕකේ. හරි ළමයි. විනාඩියක් දෙන්න. හරි. ඒක ඉතින් තාක්ෂණික ප්‍රශ්න එනවා. ඒ ගැන වැඩි හිතන්න යන්න එපා. මේ ඔන්ලයින් කරගෙන යනකොට. හරි. ඉතින් සේෆ්ටි පාඩම තමයි අපි පටන් ගත්තේ. මම ඔයාලට ෆොටෝස් ටිකක් දෙන්නවා. ඒ ටික බලාගත්තම මට යම් අයිඩියා එකක් තියෙනවා මම කියන වචනත් එක්ක. එතකොට ඔයාලට ඒ ෆොටෝ එක ඔළුවට යනවා. වැඩේ තේරුම් ගන්න හරිය ලේසි. හරිද? ඉතින් සේෆ්ටි පාඩම කියන්නේ ඇත්තටම වැදගත් පාඩමක්. සාමාන්‍යයෙන් ෆැක්ටරි වලට, සයිට් වලට, සමහර කම්පැනි වලට ඔය සේෆ්ටි සම්බන්ධයෙන් කියලා දෙන පුද්ගලයෝ කාලයකට සැරයක් ඇවිල්ලා කියලා දෙනවා. ඒගොල්ලෝ කරන රාජකාරියට ගැලපෙන සේෆ්ටි ක්‍රමෝපායන් ගැන. පැහැදිලිද? ඉතින් අපිට මේ සිලබස් එකෙත් මේ දේවල් යම් ප්‍රමාණයක් ඉගෙන ගන්න තියෙනවා. එතකොට දැන් මේ ආයතනයක් ගත්තම ළමයි ආයතනයක වැඩ කරන පුද්ගලයෝ ගණනාවක් ඉන්නවා. සාමාන්‍ය සේවකයෝ ඉන්නවා. ඊට පස්සේ කාර්මික ශිල්පීන් ඉන්නවා. අනිකුත් වැඩ කරන මැෂින් එක වැඩ කරන පුද්ගලයෝ ඉන්නවා. අපි ගාමන්ට් එකක් මහන අය වෙනම ඉන්නවා. ඊට පස්සේ මැනේජර්ස්ලා වෙනම ඉන්නවා. ඊට පස්සේ සුපර්වයිසර්ස්ලා වෙනම ඉන්නවා. ඩිරෙක්ටර්ස්ලා වෙනම ඉන්නවා. මැනේජර්ස්ලා වෙනම ඉන්නවා. ඒ වගේ ලොකු පිරිසක් යම් ආයතනයක වැඩ කරනවා. ඒතකොට මේ හැමෝම Taman වැඩ කරන ආයතනය තුල ආරක්ෂාකාරීව ඉන්න ඕනේ. ඒ ආරක්ෂාකාරීව ඉන්න නම් ඒ ආරක්ෂිත ක්‍රියාපිළිවෙත් හරියට අනුගමනය කරන්න ඕනේ. පැහැදිලිද? ඉතින් ඒව හරියට අනුගමනය කරේ නැත්නම් ළමයි උදේ යන ඔයා නෙමෙයි හවසට එන්නේ. එක්ක අතක් නැහැ, එක්ක කකුලක් නැහැ, එක්ක ඇඟිල්ලක් නැහැ, එක්ක ඉස්පිරිතාලේ. ඒකින්ද අනිවාර්යෙන්ම සේෆ්ටි කියන දේවල් ඒ විදියටම කියලා තියෙන විදියටම අනුගමනය කරන්න. මේ හැම දෙයක්ම අපිට ඒ ආයතනයේ ඒව හඳුන්වලා දීලා කියලා දෙන්නේ අපේ ආරක්ෂාවට. අපේ ආරක්ෂාවට වගේම යන්ත්‍රය ආරක්ෂාවට. අදාළ අනිකුත් භෞතික සම්පත් වල ආරක්ෂාවට තමයි අපිට ඔය සේෆ්ටි දේවල් කියලා දෙන්නේ. තේරුණාද? ඒක ලෝක හරියට කරේ නැත්නම් ලොකු පාඩුවක් සිද්ධ වෙනවා. සමහරකට වඩා වන්දියක්වත් ගන්න බැරි වෙනවා ආරක්ෂිත ක්‍රියාපිළිවෙත් අනුගමනය කරන්නේ නැතුව නම් ඔයාට යනුකර වෙලා තියෙන්නේ. හරිද කෙනෙක්? ඒකට ඔයා වැඩකට ජොබ් එකකට ගියාම යම් කාලයකදී විභාග කරගන්නවා. ඔයාට තේරෙයි මේ සේෆ්ටි වල තියෙන වැදගත්කම. විශේෂයෙන්ම මේ සේෆ්ටි පැත්ත බලනවා සයිට් වල. සමහර සයිට් වල එහෙම බලන්නේ නැහැ නේද? ඉතින් මම වැඩ කරපු සමහර සයිට් වල සැහෙන බලනවා. ඒකි නෑ. එළියටවත් බහින්න බෑ හෙල්මට් එකක් නැතුව. හරි සේෆ්ටි ෂූස් නැතුව අපි හැංගිලා යන්නේ සමහරක් වෙලාවට යන්න බෑ. මොකද සාමාන්‍ය සයිට් එකක ඉන්නවා මේ සේෆ්ටි පැත්තම බලන්න වෙනම නිලධාරීවක් කරලා. ඉතින් බයිනවා ඉතින් දැක්කොත් එහෙම. එයාට වෙන තමයි එහෙම යනවා නේද? ඒනොට අපි කරන්නේ ඒත් වැරද්දක්. එයා ඉන්නේ අපේ ආරක්ෂාව. එහෙනම් අපි ඒක පිළිපදින්න ඕනේ. සේෆ්ටි හෙල්මට් අනිවාර්යයෙන්ම සයිට් එකේ දාන්න යන්න ඕනේ. මොකද සමහරකට අපි එහෙම හියන්දි උඩ තට්ටුවක තියෙන මාකලි චූටි ඇණයක් වැටුණත් ඇත්තේ ඔළුව හිල්ලෙන්නේ. හරි. ඒක සේෆ්ටි හෙල්මට් එකේ මාර්ගික අපි ආරක්ෂා කරනවා.
ඒ වගේම සයිට් එකක එක එක යකඩ කෑලි ගෙන්ගෙන තියෙනවා, කොන්ක්‍රීට් කෑලි ගෙන්ගෙන තියෙනවා. ඒක අපි ඇවිදිනකොට අපේ කකුල් වැදිලා තුවාල වෙන්න පුළුවන්. දැන් නිකන් සපත්තු වලට වඩා සේෆ්ටි සපත්තු හරි හයියයි. හරි ඉතින් අනුතරක් වෙන දේ සෑහෙන අඩුයි. හරි ඒ නිසා හැමදේම හදලා තියෙන අපේ ආරක්ෂාවන අපි ඒ දේවල් අනුගමනය කරන්න ඕනේ. ඒතර ආයතනයක් ගත්තම ආයතනයක ඉන්න ළමයි සේවකයෝ සහ බොස්ලා කියලා. ජාති දෙකක්. ආයතනයක ඉන්නවා සේවකයෝ සහ බොස්ලා. නැත්නම් ආයතන ප්‍රධානීන් සහ අනෙකුත් සේවකයෝ. එතකොට සේවකයන්ට අපි කියන්නේ සේවකයෝ කියලාම තමයි. බොස්ලාට අපි කියන්නේ සේව්‍යා කියලා. සේව්‍යා. හරි. බොස්ලාට අපි කියන්නේ සේව්‍යා. සේව්‍යා. බොස්ලාට කියන්නේ සේව්‍යා. අනිත් අයට ඒ යටතේ වැඩ කරන අය සේවකයෝ සේවකයන්. එහෙනම් ආයතනයක් තුල වැඩ කරන අය දෙන්නයි සේවකයෝ සහ සේවකයන්. මේ දෙන්නම ආයතනයේ වැඩ කරනවා නම් මේ දෙන්නම ආරක්ෂා වෙන්න ඕනේ. මේ දෙන්න ආරක්ෂා වෙන්න නම් මේ දෙන්නට નિયમિત ගැළපෙන පිළිපැදිය යුතු ආරක්ෂිත ක්‍රමෝපායන් ඒගොල්ලෝ අනුගමනය කරන්න. සාමාන්‍ය මැෂින් එක වැඩ කරන්නේ මෙන්න මේගොල්ලෝ. ඇඟ මහන්සි කරලා වැඩ කරන්නේ මේගොල්ලෝ. ඇඟ මහන්සි කරන්නේ නැතුව මොලේ මහන්සි කරලා වැඩ කරන්නේ මේගොල්ලෝ. ඒ නිසා මම ඔයාලට කියන්නේ මෙන්න මේ කෙනෙක් වෙන්න කියලා. මේ කෙනෙක් වෙන්නේ නැතුව. ඇඟ මහන්සි කරන්නේ නැතුව ඔළුව මහන්සි කරලා වැඩ කරන්න try කරන්න. එහෙම වුණාම ඔයාගේ පැවැත්ම හොඳයි. හරි. ඒ නිසා ඒක නම් ඉගෙන ගන්න ඕනේ මේක පරිසරයක් දාන්න නැත්නම් කිසිම දවසක ඔයාලට සේව් එකක් වෙන්න බෑ. හරිනේ? එතකොට මේ දෙන්නටම ගැළපෙන දෙන්න සතු වගකීම් තියෙනවා. යුතුයකම් තියෙනවා. ආයතන තුළ වැඩ කරනකොට මේ දෙන්න තමන්ගේ යුතුයකම් වගකීම් හරියට ඉටු කරනවා. ඒ කියන්නේ රාජකාරී යුතුයකම් වගකීම් නෙමෙයි. යාගේ පෝස්ට් එක අදාළ දේවල් නෙමෙයි. මම කියන්නේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඔවුන්ට තිබෙනවා ඔවුන්ටම කියලා පිළිපැදිය යුතු දේවල් ඒක හරියට කරනවා. හරිද? අපි ලියමු මෙන්න මෙහෙම. යන සේව්‍යා සතු වගකීම්. සේව්‍යා සතු වගකීම්. සේව්‍යා සතු වගකීම්. එන බොස් සතු වගකීම්. මේ ආරක්ෂාව සම්බන්ධයෙන් බොස් සතු වගකීම්. යන පළවෙනි වගකීම සේවකයාට පුහුණුව ලබා දීම. සේවකයාට පුහුණුව ලබා දීම. පළවෙනි එක සේවකයාට පුහුණුව ලබා. අනිවාර්යෙන් බොස්ගේ වගකීමක්. අලුතෙන් ආවොත් පුද්ගලෙක් අනිවාර්යෙන් ඔහුට ට්‍රේනින් එකක් දෙන්න ඕනේ සේෆ්ටි පැත්තකින්. මේ ආයතන තියෙන මැෂිනරිස් ගැන ඔහුට දැනුවත්කමක් දෙන්න ඕනේ. මේ වැඩ කරන්නේ මෙහෙමයි කියලා දෙන්න. මේක නම් දරුණුයි කියලා දෙන්න ඕනේ. මේකෙන් අතක් පයක් කැපෙන්න පුළුවන් කියලා දෙන්න ඕනේ. මේ මැෂින් එක ඕෆ් කරන්නේ හදිසියෙ මෙහෙමයි කියලා දෙන්න ඕනේ. ඒ කියන්නේ ඔහු පුහුණු කරන්නේ අලුතෙන් කෙනෙක් ආවොත්. අලුතෙන් මැෂින් එකක් අපි අරගෙන ආවොත් ඒ මැෂින් එක සම්බන්ධව අපි පරණ අය අලුත් අය හැමෝම දැනුවත් කරන්න ඕනේ. මේකේ වෙන්න පුළුවන් අනුකූල මේ වගේ කියන්නේ. පැහැදිලිද? ඊළඟ කාරණේ ලියන්න. ඊළඟේ වැඩ සුපරීක්ෂණය. වැඩ සුපරීක්ෂණය. වැඩ සුපරීක්ෂණය. වැඩ සුපරීක්ෂණය. يعني කරන වැඩ ගැන පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ. හරියට මුන් කියන විදිහටම සේෆ්ටි හෙල්මට් දාගෙන ඉන්න. සේෆ්ටි ෂූස් දාගෙන ඉන්න. ග්ලව්ස් ටික දාගෙන ඉන්න. කොච්චර කිව්වත් දාන්නේ. මම ඕන තරම් දැකලා තියෙනවා අර ග්‍රයින්ඩින් මැෂින් එක මම ඔයාලට පෙන්වන්නේ ග්‍රයින්ඩින් මැෂින් එක. ඔය ග්‍රයින්ඩින් මැෂින් එකෙන් ග්‍රයින්ඩ් කරන අය මම ඕන තරම් දැකලා තියෙනවා. සේෆ්ටි ගොගල්ස් දාන්න. සපුරා වැඩ. ඉතින් ඕන ෆැක්ටරි එකක එමයි ඉන්නවා. ඒක නිසා අපි ඒගොල්ලෝ ගැන බලන්න ඕනේ. මොන හරියට කියන දේ කරනවාද කියලා. හරි. ඒක බොස්ගේ වගකීම. ඊළඟ එක. ආරක්ෂිත ඇඳුම් හා උපකරණ ලබා දීම. ආරක්ෂිත ඇඳුම් හා උපකරණ ලබා දීම. ආරක්ෂිත උපකරණ හා ඇඳුම් ලබා දීම. අනිවාර්යෙන් බොස්ගේ වගකීම. ඒ වැඩ කරන මිනිස්සු කවදාවත් ඔය සේෆ්ටි මේ ඇඳුම් ගන්න නැහැ. ඒගොල්ලෝ ඒවට යාගේ පරිවිදම් කරන්නේ නැහැ. ඒක ආයතනෙන් දෙන්න ඕනේ. කම්පැනියෙන් දෙන්න ඕනේ සේෆ්ටි ෂූස් සාම. තමයි අවුරුද්දක සැරයක් දෙනවා. හරි? ඊළඟ එක ලියන්න. වැඩබිම ආරක්ෂාව තහවුරු කිරීම. වැඩබිම ආරක්ෂාව තහවුරු කිරීම. වැඩබිම ආරක්ෂාව තහවුරු කිරීම.
yes ඒකට බොසාගේ වගකීමක් තමයි වැඩබිමේ ආරක්ෂාව තහවුරු කරන්න ඕනේ. වැඩ කරන මිනිසුන්ට සතුටෙන් වැඩ කරන්න පුළුවන් තැනක් හදන්න ඕනේ. උන්ට බය නැතුව වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ. සමහරක් අය හිතෙන්න පුළුවන් අයියෝ මේක අපිට සේෆ්ටි සූට්ස්වත් දීලා නැහැ නේද? කොහොමද වැඩ කරන්නේ? කකුලක් කියමු කියලා මිනිස්සු වෙන බයෙන් වැඩ කරන්න හිතුණා. ඒක මිනිස්සුන්ගේ අපිට හරියටම අවුට්පුට් එක ගන්න බැරි වෙනවා. තේරෙනවද කියන්නේ? ඒකෙන්ද ඒගොල්ලන්ට අවශ්‍ය දේවල් සපයලා මෙතන නියමයි මෙතන බය වෙන්න එපා. ඔයගොල්ලන්ට මොන හරිවත් හොඳ මන්තියක් හම්බ වෙනවා ඒ විදිහට කියලා. ඒ වගේ හිතට දැනෙන්න දුන්නොත් කොම්බේ හොඳ අවුට්පුට් එකක් ගන්න පුළුවන්. ඒක බොසාගේ වගකීම. හරිද? ඊළඟ එක ගන්න. නිවැරදි ගුණාත්මක ආයුධ සැපයීම. නිවැරදි ගුණාත්මක ආයුධ සැපයීම. නිවැරදි ගුණාත්මක ආයුධ සැපයීම. නිවැරදි ගුණාත්මක ආයුධ සැපයීම. දැන් වැඩ කරනකොට අපි ටූල්ස් දෙන්න ඕනේ, ඒකට මැෂින් දෙන්න ඕනේ. සේවකයන්ට ඒ දෙන ඒවා හොඳ ඒවා වෙන්න ඕනේ. ක්වොලිටි ඒවා වෙන්න ඕනේ. ඒකෙන් අනුතුරක් වෙන්න බෑ. අර බාගෙට පාවිච්චි කරපු කොහෙන් හරි කුණු ගොඩකින් ගත්ත ඒවා එහෙම දීලා හරියන්නේ නැහැ. ඒ වලින් අනුතුරු වෙන්න පුළුවන්. කරන්ට් එක වදින්න. ඒක නිසා අනිවාර්යයෙන්ම ක්වොලිටි මැෂිනරිස් අපි ලබා දෙන්න අපේ සේවකයන්ට. ওই දේවල් තමයි ප්‍රධාන වශයෙන්ම බොසාගේ සේවකයාගේ යුතුයකම් හා වගකීම්. හරිද? ඊළඟට ලියන්න මාතෘකාවක් සේවකයා සතු වගකීම්. සේවකයා සතු වගකීම්. සේවකයා සතු වගකීම්. සේවකයා සතු වගකීම්. යනකුදේ පළවෙනි එක වැඩබිම් දැන්වීම අනුගමනය. වැඩබිම් දැන්වීම අනුගමනය. වැඩබිම් දැන්වීම අනුගමනය. කියන්නේ අදාළ ෆැක්ටරි එකේ ගහලා තියෙනවා මම සිම්බල් ටිකක් පෙන්නන්නේ ඔයගලන්ට සිම්බල් අන්න ඒව දිහා බලලා ඒ විදියට ආරක්ෂිත උපාංග හඳගෙන වැඩ කරනවා. ඒක යගේ යුතුයකම වගකීම. ඊළඟ එක නිසි අවබෝධයෙන් කටයුතු කිරීම. නිසි අවබෝධයෙන් කටයුතු කිරීම. නිසි අවබෝධයෙන් කටයුතු කිරීම. අනතුරු ගොඩාරියක් වෙන්න ප්‍රධාන හේතුව තමයි අවබෝධයෙන් වැඩ කරන්නේ නැති එක. කල්පනාවෙන් තමන්ගේ රාජකාරිය කරන්නේ නැතුවම ඇඟිල්ලක් නැතුව ගෙදර යන්න පුළුවන්. හරිද? ඊළඟ එක ආරක්ෂාකාරී වැඩ පුරුදු ඇති කර ගැනීම. ආරක්ෂාකාරී වැඩ පුරුදු ඇති කර ගැනීම. ආරක්ෂාකාරී වැඩ පුරුදු ඇති කර ගැනීම. yes ඒ ඔය දේවල් ටික තමයි ප්‍රධාන වශයෙන්ම සේවකයා සතු වගකීම. හරිද? අපි මේ පාඩමට සම්බන්ධ ඒ ලෙවල් ප්‍රශ්නත් සියල්ලම වගේ අපි කරනවා මේ පාඩම යොදුනම. මේ පාඩමත් අපිට තව පටගාලා ඉවර කරගන්න පුළුවන්. ඉතින් මම හිතුවා අදට අපේ ක්ලාස් එක මෙතනින් නවත්තන්න. හරි? නවත්තන්න. ඉතින් ඊළඟ ක්ලාස් එක එක්කෝ හෙට හෝ අනිත් හෝ දවසකදී මට ෆ්‍රී වෙච්ච ගමන් මම පටගාලා ඔයගලන්ට මැසේජ් එක දානවා. දාපු ගමන් ක්ලාස් එකට ජොයින් වෙන්න. ඉතින් කරන් ප්‍රශ්න ඇති ඉතින් මොනවා කරන්නද කරන්න දෙයක් නැහැ. ඉතින් කොහොමද මේක ජොයින් වෙන්න? මම වීඩියෝ රෙකෝඩින් එකත් ඉක්මනට ලැබෙන සලස්වන්න ඒක නවන්න. ඉතින් අපේ ක්ලාස් එකට අදාළව පොතක් මම කිව්වා තියාගන්න කියලා. ඒක ෂෝට් නෝට් එකක් විදියට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක පරිස්සම් කරගන්න, ඒක හැමදාම පාඩම් කරන්න. කොච්චර පාඩම් කරත් වැඩක් නැහැ පේපර්ස් කරන්න නැත්නම් පේපර්ස් කරන්න. ඒත් එක්කම ඔයගොල්ලෝ පාඩම් කරනකොට දැන් මගේ ක්ලාස් නොවන අය තමයි මෙතන ගොඩක් ඉන්නේ ක්ලාස් එන අය සමහරක් එක ඔන්ලයින් සෙට් වෙන්නේ නැතුව ඇති. ඉතින් එහෙම නොවන අය තමයි ඇත්තටම ඔන්ලයින් එකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ කොහෙද ක්ලාස් යනවා ඇති. ඒ ක්ලාස් වල ඔයගොල්ලෝ ඉගෙන ගන්න දේවල් වල තේරෙන කොටසක් තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. මට මැසේජ් එකක් දාලා මේ දේවල් පුළුවන් කරගන්න. පැහැදිලිද? ඊටම ප්‍රෝග්‍රෑම් දෙක රෝවින්යක් තියෙනවා නම් ඒ රෝවින් මට එවන්න හරියට. කියලා බලන්නේ උදව්වක්ම කරන්න මම සූදානම්. ඉතින් අපේ ක්ලාස් එක සම්බන්ධයෙන් ඔයගොල්ලන්ගේ යාළුවෝ හැමෝම දැනුවත් කරන්න. ඒකත් අවුරුද්දෙන් බලාපොරොත්තු වෙනවා. ඉතින් 2020 පේපරේ මම දැම්මේ නැද්ද පුතේ? 2020 පේපරේ මම ගෲප් එකට දාන්නම්. ඉතින් ඒ දේවල් කරන්න ඉතන එක කැමති කාලයක් නැහැ. ඉතින් අපි මහන්සියලා වැඩ ටික කරගමු. මම ඉක්මනට ඔන්ලයින් ක්ලාස් එකේ සිලබස් එක ඉවර කරන්න උපරිම try එකක් දෙනවා. ඉතින් පොඩි ටෙක්නිකල් ප්‍රශ්න එනවා. ඉතින් ඒක කරන්න දෙයක් නැහැ ළම ඔන්ලයින් කරනකොට කරන්න ඕනේ. ඉතින් ඒක ගැටලු කාරණා වෙනවා. ඉතින් අපි කොහොම හරි මේ කාලදර ඔස්සේ මේ වැඩ ටික කරගෙන එහෙනම් හැමෝටම ජය වේවා සුබ වේවා. අද දවසේ කරපු දේවල් සම්බන්ධයෙන් කමෙන්ට් එකක් මට අනිවාර්යෙන්ම ඕනේ. හරි නෑ හැමෝටම ජය වේවා සුබ වේවා. අද දවස් අවසන්. හෙට හෝ අනිද්දා බොහෝ වෙලාවකට පාන්තිය